නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කාර්මික පින්තුනේ අද නිකිනිපුර පසළොස්වක් පොහොය නිමිත්තෙන් තමයි මේ අය මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි සිල් සමාදන් වෙන විශේෂයෙන්ම උපෝසත සීලය සමාදන් වන්නට විශේෂ දවස් අපි යොදා ගන්නවා. හැබැයි අපි සම්පූර්ණ කරන්නේ ශීලය. ඉතින් අද දවසේ ධර්ම සාකච්ඡාවට අපි දැන් ධර්මය අහනවනේ ගොඩක් වෙලාවට දැන් ඊයේ සම්බන්ධ වෙන හින්දා ධර්ම සාකච්ඡාවට මා කල්පනා කළා මාතෘකාවක් වශයෙන් චේතනාව ඒ වගේම සංකල්පනාව සහ කර්ම කියන ඒවා. චේතනාව සංකල්පනාව සහ කර්ම. එතකොට මේක බුදුදහම තුළ තිබෙන ප්‍රධානම මාතෘකාව. නමුත් චේතනාවයි සංකල්පනාවයි කියන දෙක මම දන්නේ ගොඩක් අය ඒක කොහොමද ගන්නෙ කියලා. ඒ නිසා ඒක හරහා අපි කර්මය සම්බන්ධව ඊට පස්සේ අන්තිමට කතා කරන්න පුළුවන්. ඒ නිසා මම සාමාන්‍යයෙන් කතා කරද්දී ප්‍රශ්න එහෙම අහනවා. නැත්නම් නිකන් බලන් හිටියම කම්මැලිත් වෙනවා. අනික මට තේරෙන්නේ නැහැ. තේරෙනවද කියලා. එම නිසා පොඩ්ඩක් අපි කතා කරන හැම දෙයක් ගැනම ටිකක් අවධානයෙන් ඉන්න. මොකද මේ සාකච්ඡාව අවසන් වුණාම ඔබට දැනෙන්න ඕන ඔබ දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔබ දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම ඉගෙන ගත්තා වගේම ඊළඟ මොහොතේ ඒක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා හිතට දැනෙන්න ඕන. නැත්නම් දැනුමනේ අපි ගොඩාක් රැස් කරන්නේ. අපි දැන් මේ ධර්මයේ කියලා ඉන්ටර්නෙට් එකෙන්, පත්තරෙන්, පොත්පත් වලින් හැම තැනකින්ම අපි මොකද්ද අපි කරන්නේ? අපි ධර්මයේ කියලා මොකද්ද මේ කරන්නේ? දැනුම එක් රැස් කරන එක. දැනුම එක් රැස් කරපමණින් අපිට පුළුවන් ද ධර්මයේ හැසිරෙන්න? අපිට බෑ. මම හිතන්නේ ගොඩක් වෙලාවට ලෝකේ දැන් වෙන්නේ දැනුම එක් රැස් කරනවා. දැන් ගොඩාක් අකුසල් සම්බන්ධව අපි හොයලා බැලුවොත් මේ අකුසල් කරපු කෙනෙක් අත විශාල අකුසලයක් කරපු කෙනෙක් දිහා අරන් බැලුවා එයාගෙන් පොඩ්ඩක් අහන් ගියාම තේරෙනවා එයාට ධර්මයේ තේරෙනවා කියලා. කියන්නේ ධර්මයේ දන්නවා එයා. තේරෙනවනේ ධර්මයේ දන්නවා. තේරෙනවනේ මේ ධර්මයේ දන්නවා. නමුත් තේරිලා නැහැ ඔනේ. ඒ මොකද හේතුව? අර ඉගෙන ගන්නදී දවසේ ජීවිතේට දාගෙන තියනවද නැද්ද? දාගෙන නැහැ යා. ඒ නිසා මේ ධර්ම කාරණා දැනුමක් වශයෙන් අරන් වැඩක් නැහැ. ඉතින් එතකොට මොකද අපි දැනුමක් කරන් පේපර් එකකට ප්‍රශ්න පත්‍රයකට ලියන්නේ නෙමෙයි යන්නේ. මේක අපිට අනිවාර්යයෙන්ම අපි ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒ කරගන්නකොට තමයි අපිට ගැටලු වෙන්නේ. දැන් මෙතන එක්කෙනෙක්ගේ ජීවිතයට ගන්නකොට ඒ කෙනාට තේරෙනවා මේක අර හාමුදුරුවෝ කියන වගේම නෙමෙයි වෙන්න පුළුවන්. මට වෙනම කතාවක් මේක තියෙන්නේ. මගේ මේ ධර්ම කාරණා ටික මට සම්බන්ධ වෙනවා. තව එක්කෙනෙක්ට තව විදියක්. නේ? තව එක්කෙනෙක්ට තව විදියක්. ඉතින් අපි ප්‍රශ්න කරන්නේ. නිකම්ම නිකන් අහගෙන ඉන්න නැතුව නේද? එහෙමනේ ගොඩක් අය කරන්නේ. නිකම්ම නිකන් බලාගෙන ඉන්නවා කියන ඕන දෙයක් සාදුකාරයක් දීලා. ඒව නෙමෙයි. අපි ਵਿਚාරාත්මක වෙන්න ඕන දැනගන්න ඕන. මොකද මේවා මේ කරුණු බුදුහාමුදුරු හැම අවස්ථාවෙදිම කිව්වා මේක නිකන් අර ලොකු මේ සීක්‍රට් නැත්නම් පූජනීය පොතක් කියලා හිතාගෙන මේක අහන්න එපා. මේක ඔබ අහන්න ඕන. ප්‍රශ්න කරන්න. එතකොට තමයි අපිට දැනුම අවදි වෙන්නේ. ඔබ ගැටලු ටික හරියට එළියට එන්නේ. නේ? ඒ නිසා අපි යන්නේ එකයි ඒ බඳු විදියට මේ සාකච්ඡා හැම එකක්ම. අපි ධර්ම දේශනාවත් අපි එහෙම නෙමෙයි. නිකම්ම නිකන් පොතක් කියවන් යන්නේ නැහැ නේද? පොත් කියවන් යන්නේ නැහැ.
ඒ කරුණු සම අතට ගැලපෙන විදිහට අපි හොයාගෙන තමයි වැඩ කරන්නේ. හොඳයි. අපි මුලින්ම බලමු මේ චේතනාව කියන්නේ මොකක්ද කියලා. දැන් කවුරු හරි කියන්න බලන්න මොකක්ද චේතනාව කියන්නේ කියලා. මොන පළවෙනි ප්‍රශ්නය මගෙන් අහන්න ඕන ප්‍රශ්න. නමුත් මම දැන් අනිත් පැත්තට අහලා මගේවත් මම කියනවා. අපි හොයලා බලමු. චේතනාව කියන්නේ මොකක්ද? කියන්නේ කවුරු හරි. චේතනාව කියන්නේ මොකක්ද? Tamanට දැනෙන විදිහට කියන්නේ. ඒක හරි දෙ නොවෙන්න පුළුවන්. Tamanට දැනෙන උත්තරේ කියන්නේ. පොඩි උදව්වක් කරන්නම් ඕන. සිතිවිලි. සිතිවිලි. චේතනාව කියන්නේ සිතිවිලිද? දැන් පොඩ්ඩක් හිතලා බලන්න. චේතනාව කියන්නේ සිතිවිලිද? දැන් මේ දැන් අපිට පහළ වෙන සිතිවිලි ඔක්කොම චේතනාවන්ද? නෑ මොකක් හරි කරන්න ඔන්න තියෙන පොඩි ගැටලුවක් ඒකනේ. ඔන්නෝකයි මම කියන්නේ. ඔය ධර්මයේ ප්‍රශ්න කරන්න ඕන, අහන්න ඕන. එතකොට තමයි අපිට පේන්නේ කොහෙද මේක තියෙන්නේ කියලා. සිතිවිලි ඔක්කොම චේතනාවන් වෙනවද? නෑ. එහෙනම් අපි මේ කරන හැම දෙයකටම අපිට කර්ම හැදෙනවා. මේ කරන හැම දෙයකටම කර්ම හැදෙනවා. ඇවිදිනකොට සතෙක් පෑගුණා අපිට කර්මයක් හැදෙනවා. අපි දන්නේත් නැහැ කර්ම හැදෙනවා. නේ? එහෙනම් මොකද්ද චේතනාව කියන්නේ? මම පොඩි උදව්වක් කරන්න. කර්මයට අනුව සිත කර්මය කියන්නේ චේතනාව. ඔන්න. මම උදව්වක් කරා. දැන් චේතනාව මොකද්ද කියලා මම ඇහුවේ. කර්මය කියන්නේ චේතනාව. අපි කර්ම හදනවා කියන්නේ චේතනා හදාගත්තොත් තමයි කර්ම හැදෙන්නේ. එහෙනම් චේතනාවයි කියන්නේ. කර්මයට අනුව සිතේ ඇති වෙන දේවල්. කර්මයට අනුව සිතේ ඇති වෙන දේ. ඒක ටිකක් අමුතුමයි. උත්තරයක් වගේ. කර්මයට අනුව සිතේ ඇති වෙන දේ. සිතේ ඇති වෙන අදහස. චේතනාව නිසා කර්මය ඇති වෙනවා නේ. චේතනාව නිසා කර්මය ඇති වෙනවා. දැන් මම අහන්නේ චේතනාවයි කියන්නේ. යමක් කිරීමට ගන්න සිදුවීම. චේතනාව යම් දෙයක් සිදු කිරීමට ගන්න සිදුවීම. දැනුවත් භාවය. දැන් පැහැදිලිද? ඕනම දෙයක් කරන්න කල්ලි අපි සිතවිලි තියෙනවා. සිතවිලි හැම එකක්ම අපි දැනුවත් නැහැ. අපි ඔය චිත්ත වීති වල කතා කරනවනේ අභිධර්මනේ. අපි හැම සිතකම අපි දැනුවත් නැහැ. අපි දැනුවත් වෙන්නේ. දැනුවත් භාවය. නේ? ඒ කියන්නේ අපි හොඳක් කරන්න ගියත් නරකක් කරන්න ගියත් දැනුවත් වෙලා කරන එක. ඒ කියන්නේ අපි දන්නවා දැනගෙන කරන එක තමයි කියන්නේ. දැන් මේ ලෝකේ ඉන්නවද දැන බොරු කියන අය ඉන්නවද? ඉන්නවනේ. දැන කුසල් කරන අයත් ඉන්නවා. කවුරු වගේ කට්ටියද? දැන් ඔයගොල්ලෝ වගේ කට්ටියනේ. අද සිය සමාදන් වෙනවා. එතකොට කල්පනා කරා මේක හොඳ පිනක්. මේකෙන් මගේ හිත පවිත්‍ර කරගන්න හේතුවක් වෙනවා. අනිත් දැන කරන්න ආවා. ඒ වගේ මෙතන කෙනෙක් ඉන්න පුළුවන් සමහර වෙලාවට කලාතුරකින් නොදැනගෙන මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් කියවල නැතුව සීලය ගැන ඇවිල්ලා මෙතන කටයුතු කරන කෙනෙක්. යා නොදැනගෙන කුසලයේ. දැන. අපි අර අභිධර්ම පාඩමේදී කරා නේද මේ අනික් කට්ටිය අපිව පොළඹවලා අපි වැරදි වැඩක් කරොත් ඒ වගේම අපි අනිත් අයගෙන් පෙළඹ වෙන්නේ නැතුව වැරදි වැඩක් කරොත් ඒකේ වෙනසක් තියෙනවා කියලා අපි කිව්වා නේද? සසංකාර සහ අසංකාර කියලා. මතකද? ඒකෙන් වඩා බරපතල අකුසලයේ මොකද්ද? අනිත් අය අපිව පොළඹවලා අපි වැරදි වැඩේ කරන අකුසලයේ කරන එකද? අපි තනියෙන් self motivated වෙලා තනියෙන් පෙළඹිලා අකුසලයක් කරන එකද? මොකක්ද බරපතල එක? තනියම තනියෙන් පෙළඹිලා කරන එක. ඒ වගේම කුසලයට අනික් කට්ටිය අපි පොළඹවල මේ දානයක් පූජා කරන්න, බණ භාවනා කරන්න අනික් කට්ටිය දැන් අපිත් කරන්නේ ඕගොල්ලෝ පොළඹවන එකනේ. දැන් මේ සුන්වහන්සේලා හැම වෙලාවෙම කරන්නේ පොළඹවනවානේ. මොකටද පොළඹවන්නේ? හොඳ පැත්තට. කුසල් කරන්න, දානීය පූජා කරන්න, භාවනා කරන්න නේ. එතකොට දැන් එහෙම වෙලා කරන අවස්ථාවක් එනවා මුලදී නේ.
හැබැයි එහෙම කරන එකද වඩාත් කුසල සහිත වන්නේ ඔබ තනියෙන්ම දැන් ඒවත් අහලා වෙන්න පුළුවන් කාලයක් යනකොට ඔබ තනියෙන් පෙළඹෙනවා self motivated වෙනවා බණ කොච්චර ඇහුවත් තනියෙන් Tamanට එන අදහසක් දැන් මම මේක කරන්න. ඒතර මේ දෙකෙන් මොකද්ද වැඩිපුර කුසලයේ තියෙන්නේ? තනියෙන් කරන්නේ. තනියෙන් පෙළඹෙන self motivated වෙලා කරන කුසලයට. එතකොට self motivated වෙන්න පුළුවන්ද දැනුවත් නැත්නම් අපි නොදැනුවත් වෙනකොට නේද වෙන මිනිස්සු අපට අවවාද කරන්නේ. අපි නොදැනුවත් වෙනකොට අපි වැරදි වැඩ කරනවානේ. එහෙනම් මේ දැනුවත් භාවය, චේතනාන්විත භාවය නැත්නම් චේතනාව අපට ගොඩක් වෙලාවට එන්නේ තනියෙන් අපි පෙළඹවිලා අපි යමක් කරනකොට හොඳ වැඩක් කුසලයක්. එහෙනම් චේතනාව කියන්නේ දැනුවත් භාවය. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා කර්මය කියන්නේ අන් කිසිවක් නෙමෙයි චේතනාව කියලා. එහෙම කියනවා නේද? කොහොමද පාලියෙන් කියන්නේ කවුරුත් දන්නේ නැති. චේතනාවන් වික්කවේ කම්මං වදාමි. මොකද? චේතනාහම් වික්කවේ කම්මං වදාමි. චේතනාහම් වික්කවේ කම්මං වදාන්න. ඊළඟට චේතව තියෙනවා එක කැලල. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිත අපි ගත්තට දැනුවත් වෙලා තමයි කර්ම ඇති කරගන්නේ කයින් වචනෙන් මනසින්. මේක තියෙන නිබ්බේධික පරියාය සූත්‍රය අංගුත්තර නිකායේ තියෙනවා. එතකොට දැනුවත් භාවය. ඇයි බුදුහාමුදුරන්ට සිද්ධ වුණේ මේ චේතනාව වෙන් කළා දක්වන්නේ? මොකක්ද උන්වහන්සේට වෙච්ච හේතුව? ඇයි මේක වෙන් කරන්නේ? මේ කුසල අකුසල නිර්මාණය වන්නේ දැනුවත් වීම හරහා කියලා කියන්න වෙච්ච හේතුව මොකක්ද? ඔන්න පොඩ්ඩක් ඉතිහාසයට යන්න වෙනවා. බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මේ ಭಾರತೀಯ සමාජයේ බුදුදහමට බොහෝම ලං වෙච්ච ධර්මයක් තිබුණා. ඒ ධර්මයට අපි නමක් කියනවා. මොකද කියන්නේ? ජෛන ආගම. අත වශයෙන්ම මේ ජෛන ආගම කියන්නේ බුදුදහමට වඩා අදත් ලෝකෙ විශාල පිරිසක් පුරුදු පුහුණු කරන දර්ශනයක්. ඒකට හේතුව තමයි ජෛන දර්ශනීය තමයි මුල්ම වරට සත්ව ඝාතනය, අවිහිංසාව ඊළඟට ඔයගේ දේවල් ගොඩාක් සාකච්ඡා කරන්නේ ඒගොල්ලෝ ගාව. හරි. ඒතර ඒවා අනිකුත් කිසිම ඊට කලින් තිබිච්ච වේදවල තිබුණ නැහැ. ඒගොල්ලෝ සත්තු මරනවා, යාග කරනවා. නේද? ඊළඟට කුල ප්‍රශ්න අරම මහා ගොඩක් තිබුණා. ඒ වගේම ජෛන කට්ටිය තමයි මුලින්ම කිව්වේ මේ කෙලස් කියන ඒවා අඩු ගානේ ඇඳුමක්වත් අඳින්න එපා. නිගණ්ඨ ගණ්ඨ මේවා ගැට මේ ඇඳුමටත් තියෙන ආසාවක් අපි. ඒ තියෙනවද අපිට ආසාවක් ඇඳුම් වලට? දැන් කොච්චර ඇඳුම් එහෙම තියෙනවද අවුරුද්දට සීසන් එකට අඳින ඒවා? කොච්චර ඔබ ඇඳුම් ගන්නවද අවුරුද්දකට? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි කොච්චර ඇඳුම් වලට ආසද කියලා. ඔය කබඩ් පුරවගෙන නේද? වෝඩ්‍රොබ් එක පුරවගෙන අනිත් අයට දෙන්නෙත් ඇවිල්ලා පට්ට ගහිලා නේද? ඉරිලා ඒවා තමයි දෙන්නේ අනිත් අයට. අර හොඳ එකක් අරන් දෙන්නත් බෑ. නේද? සමහරු මොකද මේ අපි මේවට ආසයි. ඒතර ඒගොල්ලෝ කිව්වා නෑ ඇඳුම් ගලවන්න ඕනේ. ඇඳුම් ගලවලා නිර්වස්ත්‍ර වෙනවා. ඇඳුම් වලටත් ආසාවක් නේ. නිගණ්ඨය. ඇඳුම් ගලවන පිරිසක් ඉන්නවා නිගණ්ඨය අතර. නිගණ්ඨ බුදුහාමුදුරුවෝ මේක හොඳයි වැඩේ. හැබැයි ටිකක් එක්ස්ට්‍රීම් නේද කියලා. ඔන්න. වැඩේ හොඳයි, සංකල්පේ හොඳයි. හැබැයි වැඩේ ටිකක් දරුණුයි නේද කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊට ඇඳුම් ගලවන්න ඕනේ නෑ. ඇඳුම් තියාගන්න ඕනේ. ඇඳුම් තියාගෙන ඇඳුම් වලට තියෙන ආසාව නැති කරගන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ කියපු කතාව. කොච්චර ලස්සනද බලන්න. භෞතික වස්තු තියාගන්න. Tamanට කැමති විදිහට තියාගන්න. හැබැයි තියාගෙන ඇලෙන්න එපා. ගලවලා නොඇලෙන එක නෙමෙයි. තියාගෙන ඇලෙන්න නැතුව. දැන් අපේ කට්ටිය මොකක්ද වෙලා තියෙන්නේ? අපේ කට්ටිය කියන මේ තියාගන්න ගන්නම් ඇලෙන එක නවත්තන්න බෑ. ගලවලා දාන්න ඕන කියලා. එහෙම නෙමෙයි. තියාගෙන නොඇලෙන්න ඕන. වස්ත්‍රයක් වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්. නේ? පුද්ගලයන්ට ආදරය කරන්න. තමන්ගේ භාර්යාවට, තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ අම්මා තාත්තට ආදරය කරන්න. හැබැයි ඕනොරට ඇලෙන්න එපා. බලන්න කොච්චර ලස්සනද කියලා. අර සමහර ඉන්නවා මහා අඥාන මිනිස්සු දැන් මට මතකයි එක නගරයක මම ඉන්නකොට කිව්වා දැන් නම් මම ගොඩාක් මේ බැඳීම කියන එක අඩු කරගෙන කියලා. තියාම දැන් විස්තර කරනවා. එයා කියනවා කොහොමද දන්නද බැඳීම අඩු කරන් තියෙන්නේ? මම දැන් මේ ලංකාවේ ඉන්න අම්මට කතා කරන එකත් දැන් මම පැය දෙක තුනකින් අඩු කරලා ඇකුවා තියෙන්නේ. එයාගේ අම්මා ලංකාවේ ඉන්නේ. දැන් ඒකත් මම පැය දෙක තුනකින් අඩු කරලා දැන් දවසට විනාඩි 5 ගිහුවා කතා කරනවා. ඉතින් මම කිව්වා එහෙම නෙමෙයි.
බැඳීම අඩු කරනවා කියන්නේ මිනිස්සෙත් එක්ක ඉන්න වෙලාව අඩු කරන එක නෙමෙයි. බැඳීම අඩු කරනවා කියන්නේ ඒ පුද්ගලයා සම්බන්ධව තිබෙන අනවශ්‍ය මානසික බැඳීම්. ඒක කාලය ඔබට තියෙනවනේ. මොකද දැන් අපේ අම්මා තාත්තා කාලේ වයසට යද්දී එයාට කතා කරන්න ඕන. එයා හරි කැමති දරුවෝ කතා කරනවා. නේ? නමුත් ඒ අම්මට තාත්තට අවබෝධ කරවන්නේ මොකද ඇලෙනවා කියන්නේ? මොකද බැඳෙනවා කියන්නේ? නේ අපි ඒගොල්ලන්ට ලං වෙනවා හිතවත් වෙනවා හැබැයි විශාල බැඳීමකින් නැතුව. අර මානසික ගොඩාක් අනවශ්‍ය ලෝභයකින් තොරව ඉන්නේ නැතුව අර අම්මා තාත්තා නිසා ඒගොල්ලන් මේ යනකම් මිය ගියත් එයා මතක් කරලා ඒක ගැටලුවක් නැහැ. ඔබ එහෙම නෙමෙයි. ඔයා කතා කරන වෙලාව අඩු කරන එක නෙමෙයි කතා කරන්න. Tamanට පුළුවන් වෙලාවට කතා කරන්න. ඒක ගැටලුවක් නැහැ. නමුත් තිබෙන්නේ මානසිකව අනවශ්‍ය බැඳීමක් තියාගන්න එපා. මිනිස්සු කන්ට්‍රෝල් කරන්න එපා. දැන් බැඳීම් ඇති කරගන්න ගියාම මොකද්ද වෙන්නේ මිනිස්සුන්ට? මිනිස්සු මොකද්ද කරන්නේ? බැඳීම වැඩි වුණාම මිනිස්සු මොකද්ද කරන්නේ? අනිත් අයව කන්ට්‍රෝල් කරන පාලනය කරන. අපි මෙහි වචනයක් කියන්නේ. මොකද්ද කියන්නේ? ඕවර් ප්‍රොටෙක්ටිං නේද? ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ නේද? දරුවා අම්මට ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. අම්මා තාත්තා දරුවාට ඇඳුමක් අඳින්න දෙන්නේ නැහැ. නේද? Tamanට කැමති තැනක යන්න දෙන්නේ නැහැ. නේ? අපි මිනිස්සුන්ට ආදරය කරනවා කියන්නේ මේ මිනිස්යාගේ නිදහස දකිනවා. එයත් දැනගන්න ඕනේ නිදහස දුන්නේ. දැන් සමහර ලාවට අපි හරියට නිදහසක් දෙනකොට ඒ පුද්ගලයාට හිතේ ඇති වෙනවා. බලන්නකෝ මම ඉන්නේ කෙනා, මගේ අම්මා තාත්තා, නැත්නම් මගේ XYZ මේ හැම දෙනාම බලන්න කොච්චර මට ආදරේද කියලා. ඒ නිසා මම වැරද්දක් කරන්න ඕන කියලා හිතනද එයාට? එයාට හිතනවාද වැරද්දක් මම කළ යුතුයි කියලා? අනිත් වගේ තැනකදී. එයාට හිත ඇතුලෙන් එනවා මම වැරද්දක් කරන්න හොඳ නෑ මට මේගොල්ලෝ මෙච්චර නිදහසක් දීලා තියෙනවා. මම ඒකට හරි ආදරේ කරන්න ඕන. මොන උතන්ටයි අපි ගේන්නේ. මිනිස්සුන්ව පාලනය කරන්න කවුරුවක්වත්. કોઈ සමාජ සංහිතියකවත් කිසි කෙනෙක් පාලනය කරන්න යන්නේ. කවුරුවක්වත් කැමති නෑ පාලනය වෙනවා. මුදලට ජොබ් එකට මිනිස්සු පාලනය කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ මානසික සම්බන්ධතා, මානව සම්බන්ධතා නේද? සත්තු අතරෙත් එහෙම සත්තුන්ට සැර කරොත් මොකද වෙන්නේ? සත්තු ඉන්න කට්ටිය නේද? පෙට්ස්ලා. එයාලා කැමති නෑ. එයාලා එදා යාට හොඳ නෑ එච්චර. ඉතින් ඒ නිසා ඔය බැඳීම. ඉතින් දැන් මේ නිගණ්ඨ කට්ටිය තමයි බුදුදහමට කලින් බුදුදහම කියන කාරණා ගොඩක් සැරට දරුණුවට කතා කරපු කට්ටිය. ඉතින් බුදුහාමුදුරුවෝ මේක එක්ස්ට්‍රීම් වැඩක්. නමුත් අපට මේ හරහා ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔය සමහර විද්වතුන් ප්‍රකාශ කරා බුදුදහම කියන්නේ නිගණ්ඨ ආගමේ ජෛන ආගමේ කෑල්ලක් කියලා. ඒතරම නෙමෙයි, එහෙම නෙමෙයි. ඉතින් දැන් මම කියන්න උත්සාහ කරේ මේ ඇයි බුදුහාමුදුරුවන්ට මේ චේතනාව වෙනම විග්‍රහ කරන්න සිද්ධ වුනේ? ජෛන ආගම නිසා. ජෛන ආගමේ චේතනාව ගැන යමක් කියවෙනවද කර්මයේ සම්බන්ධයෙන්? ඒගොල්ලෝ කර්මයේ සම්බන්ධයෙන් ඔක්කොම බෙදලා ගියේ. බුදුදහමයි ජෛන ආගමයි ඔක්කොම ආගම් ටික දර්ශන ටික බෙදුනේ කර්මයේ සම්බන්ධව. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරා කර්මය කියන්නේ චේතනාව කියලා. හරි. එහෙනම් අරගොල්ලෝ මොකද්ද කිව්වේ? ජෛන කට්ටිය. මොකක්ද ඒගොල්ලෝ කිව්වේ? කර්මය කියලා කියන්නේ මොකක් කියලාද ඒගොල්ලෝ කිව්වේ? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරා කර්මය කියන්නේ චේතනාව, දැනුවත් භාවය. එතකොට ජෛන කට්ටිය නම් මොකද්ද කියන්නේ නැත්තේ? කර්මය කියන්නේ. කරන හැම දෙයකින්ම කර්මයක්. කරන හැම දෙයක්ම කර්මය කියලා. වැඩේ කොහොමද? බරපතලයි නේද? මේ අපි කරන හැම දෙයක්ම කර්ම හැදෙනවා කියලා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ ඒක හිම වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් ගමු. අපි දවසක කාලය ගත කරනවා. අපි ඇවිදිනවා. දැන් අපිට හිතෙන්න පුළුවන් ඇවිදිනකොට මේ පොළොවේ අපිට නොපෙනෙන සත්තු ඉන්නවා. අනේ මම පාගනවා නේද කියලා හිතුනොත් මට කර්ම ඇති වෙනවා. අනිවාර්යෙන්. ඇයි මම දන්නවනේ මේක ඉන්නවා කියලා. නමුත් මම ඒ ගැන ලොකු ඒ කියන්නේ මම ඇත්ත වශයෙන්ම මම පිරිසුදු කරගන්න ඕන. අපි හිතට දැනෙනවා නම් ඒ වගේ තැනක නෑ කියලා ඔන්න හරි. නමුත් Tamanට කුකුසක් තියෙනවා නම් අනිවාර්ය අකුසල් හැදෙනවා. කුකුසක් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරා මේ දැන් බුදුහාමුදුරුවන්ගේ එකම උත්සාහය සහ බලාපොරොත්තුව තිබුණේ දර්ශනීය ප්‍රධාන අදහස තිබුණේ නිවන් දකින්න. සංසාරේ කෙටි කරන්න. සංසාරේ කෙටි කිරීමට අවශ්‍ය දේවල් තමයි උන්වහන්සේ ප්‍රකාශ කරේ. දැන් අපි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මේ කර්මය කියන්නේ. කර්මය නැති වෙන්න ඕනනේ නිවන් දකින්නනේ. කර්ම තිබ්බොත් අපි ඊළඟ ජීවිත වලට යනවානේ. සංසාර ගමනට ආයි යනවා. හොඳ කරත් යනවා, නරක කරත් යනවා නේ.
ඉතින් බුදුහාමුදුරුවෝ කර්ම කියලා ඕක ගැන කතා කරන්න එපා වැඩිපුර. ඕක නැති කරන්න ඕන එක. ඔයාලා බලන්න ඕනේ පුළුවන් හරි ඉක්මනට දුක කෙලවර කරන්න. හරි. දුක කෙලවර කරන්නයි ඕන. ඒ නිසා උන්වහන්සේ කර්මය වුණත් ප්‍රකාශ කරේ දුක කෙලවර කරන කියන තැනට. දුක කෙලවර විය යුතුයි කියන සංකල්පයට තමයි උන්වහන්සේ කතා කරේ. ඉතින් ඒ නිසා දැන් කෙනෙක් කියනවනේ අනේ දැන් මම වතුර රත් කරනවා. එතකොට මේකේ සත්තු ඉන්නව නේද කියලා. ඔව්. දැන් අපිට මේ හැම දෙයක්ම 100% මිදෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ එක්තරා විදියක වර්තමාන සමාජයක. නමුත් අපි දැනුවත්ව අපි විශාල දැන් එහෙනම් අපි බෙහෙත් ගත්තත් සත්තු මැරෙනවනේ. එහෙම නේද? දැන් ඇන්ටිබයොටික් එකක් අපි ගත්තොත් මොකද්ද වෙන්නේ? මැරෙන්නේ නැද්ද සත්තු? බැක්ටීරියා මැරෙන්නේ නැද්ද ඇඟ ඇතුලේ? දැන් අපි මේ ඇන්ටිබයොටික් එක ගන්නේ සත්තු මැරේවා කියලා. අන්න හොඳ උදාහරණයක්. කොහොමද අපි ඒක ගන්නෙ? දැන් මට කැස්සක් හැදෙනවා. මට හැදෙනවා කැස්සක්. කැස්සක් හැදුනයින් පස්සේ දොස්තර මහත්තයා ගාවට ගිහලා කියනවා මේ ඕවර් ද කවුන්ටර් මෙඩිකේෂන් මට හරියන්නේ නැහැ. මට දෙන්න මොනවා හරි මේ ප්‍රෙස්ක්‍රයිබ් මෙඩිකේෂන් එකක් කියලා. එතකොට දොස්තර මහත්තයා මොනවා හරි බේතක් දෙනවා මට. එතකොට මේ බේතෙන් දැන් මම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම සූපත් වෙන්න නේ. ඇයි මම සූපත් වෙන්න ඕන? මට කුසලයේ කරගන්න ඕන. නමුත් ඒ හරහා අර බැක්ටීරියාව අපි එහෙම හිතන්නේ නැහැ නේ. එහෙම අවශ්‍ය නැහැ. අපි ඒ විදිහට හිතන්න ඕනේ. වතුර ටිකත් එහෙමම තමයි. වතුර ටිකත් කෙනෙක් බොන්නේ මේ සත්තු මරන්න කියලා නෙමෙයිනේ. එහෙම නේද? වතුර ටික රත් කරගෙන සත්තු මරන්න නෙමෙයිනේ. නමුත් අපි කියලා දණ්ඩක් අරන් පොල්ලක් අරන් එහෙම ඔන්න ප්‍රශ්න. ප්ලෑන් කරලා නේ. එහෙම නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරන්නේ ඒ බඳු චින්තනයක් ගන්නවා. ජෛන කට්ටිය කිව්වේ එහෙම නෙමෙයි නෑ. කරන හැම වැඩක්ම මේ කකුල තිබ්බත් මොනවා හරි වුණොත් ඇත්තටම වුණොත් අන්න ඔයා පවක් කරගත්තා. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. කර්මය කියන එක ඒක නෙමෙයි. කර්මය කියන්නේ චේතනාව. ඊළඟට සංකල්පනාව. හරි මම ඊට යන්න කලින් අහන්න දැන් මොනවා හරි ප්‍රශ්න තිබෙනවා චේතනාව ගැන. තවත්. චේතනාව ගැන ප්‍රශ්න තිබෙනවා. මම අන්තිමේදී ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා අන්තිමේදී. චේතනාව ගැන මොකද ප්‍රශ්න තිබෙනවද? එහෙනම් බෞද්ධ ක්‍රමය අනුව දැනුවත් වෙලා අපි කරන සියලුම වැඩ කයින් කරන වැඩ, වචනෙන් කරන දේවල්, මනසින් කරන හැම දෙයකම කර්ම රැස් වෙනවා. නමුත් දැනුවත් භාවයක් නැති වුණොත් අපිට එහෙම වෙන්නේ නැහැ. දැන් ඔය මේ විනය කාරණාවල ස්වාමීන් වහන්සේලාට තියෙන විනය කාරණාවලත් එහෙමයි. මේ විනය කාරණාවල තිබෙනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අති වැරද්දක් වුණොත් එයාගේ මනස විකල් වෙලා නම් කියන්නේ සිහිය නොතිබුණා නම් ඒ වෙලාවේ සිහිය තිබුණ නැත්නම් මනස ලෙඩ වෙලා නම් මානසික රෝගියෙක් නම් ඒ වැරද්ද ගණන් ගන්න නැහැ වැරද්දක් කියලා. ඒක නැද්ද මේ උසාවියේ? මේ නීති ක්‍රමේ නැද්ද එහෙම දෙයක්? දැනට පවතින ලෝකේ හැම රටකම ඩෙමොක්‍රටික් රටකම ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි හිතමු මේ වැරදිකාරයෙකුට දඬුවම් දෙනකොට ඒ පුද්ගලයා වැරද්ද කරන මොහොතේ හිටපු මානසික මට්ටම සැලකිලිට ගන්නවද නැද්ද? දඬුවම් නියම කරද්දී. ඒ පුද්ගලයා කිව්වොත් මම සිහි නැති වෙලා හිටියා. මගේ ඔළුව අවුල් වුණා. මම ඩිස්ට්‍රැක්ට් වුණා. දැන් ඔය මේ අපි කියන්නේ මේ හදිසි කෝපය කියලානේ කියලානේ. සමහර මිනිස්සු හදිසි කෝපයෙන් අනිත් කෙනෙකුට ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට ඒක උසාවියේදී ගොඩක් වෙලාවට ගන්නවා මේ මෙයා ප්ලෑන් කරලා නෙමෙයි මේක කරේ. නේ? වැරදි වැඩක්. දැවන්ත වැරදි වැඩක්. හැබැයි ප්ලෑන් කරේ නෑ. එයාට වැරද්ද මොනවාද දඩුවම අඩුයි. හැබැයි තව කෙනෙක් ඉන්නවා දවස් ගණන් සැලසුම් කළා ඒ අපරාධය කරනවා. අන්න. දැන් මේ හැම දෙයකින්ම තේරෙන්නේ මේ කවුද? චූදිතයා නේද? ඒ වැරදිකාරයාට දඬුවම් දෙනකොට එයාගේ මානසික මට්ටම බලන්න. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලා අතරිත් විනය කාරණාවල නිකම්ම මේ ඔබට පේන වැරද්දක් වෙනවා කියලා. ඔබට පේන වැරද්දක් වෙනවා කියලා එනවා. නමුත් එයාගේ මානසික මට්ටම වෙන්නේ. يعني ඒක මේ අපිට බලන්න බෑ. ඒ අදාළ යම්කිසි පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. එහෙම තියෙනවා. ඒ වගේම ඔබත් එහෙමයි. ඔබ දැන් ගිහි සමාජයේ සමහරු කරනවා වැරදි වැඩ. එයාගේ මානසික මට්ටම අවුල් වෙලා. එයා මානසිකව හොඳ මානසික මට්ටමක නැහැ. නැත්තම් එයා ලෙඩක් තියෙනවා මානසික රෝගයක් තියෙනවා.
එහෙනම් මේ චේතනාව කියන එක හරිම වැදගත් වෙනවා. ඉතින් අපි මිනිස්සුන්ට චෝදනා කරන්න කලින් අපි ගොඩක් කැමතිනේ මිනිස්සුන්ට චෝදනා කරන්න. අපි මිනිස්සුන්ව අගය යන්නද කැමති දවසක් ගානේ මිනිස්සු චෝදනා ඇඟිලි දික් කරන්න. කියන්න බලන්න. ඔබ දවසක් උදේ නැගිටලා රෑ නිදා ගන්නකන් ඔය ගත කරන පැය කීයද? අපි හිතමු පැය ගමු 17ක් විතර. ওই 17 වැඩිපුර ඔබ කරන්නේ මිනිස්සුන් අගය කරන එකද? නැත්නම් මිනිස්සුන්ට බනින එකද? විවේචනය කරන එකද? මොකද්ද කරන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. හා? මම මේ කියන්නේ ඔබ නොහිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් වැඩිපුර වෙන්නේ මොකක්ද? කෙනෙක් කියන්න බලන්න. මයික් එක අන්මියුට් කරන්න ඕනේ ඉස්සෙල්ලා කතා කරනකොට. කියන්න බලන්න මොකක්ද අපි සාමාන්‍යයෙන් අපෙන් වෙන්නේ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ අපි හිතන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳට ඔබ තුන්වැන්නෙක් වෙන්න. ඔබ මෙන්න මේ පැත්තක තියලා ඔබ කියන්නේ ඈතට ගිහිල්ලා බලන්න ඔබ මොකක්ද සාමාන්‍යයෙන් කරන්නේ කියලා කරගෙන එන්නේ මෙතෙක් කල්. විවේචනය කර. ඩක් වෙලාවට අපේ හිත යන්නේ විවේචනය කරන්න. ඇයි මේ විවේචනය කරන්න අපේ හිත යන්නේ? ඇයි අපිට බැරි ඒකේ අනිත් පැත්තට යන්න ගොඩක් වෙලාවට? ඇයි? කොහෙද තියෙන්නේ මේ අඩුපාඩුව? අඩුපාඩුව කොහෙද තියෙන්නේ? සමහරවිට මේ පෑය ගණන් භාවනා කරන මිනිස්සුත් ඉන්නවා ඒ අතරේ. හතර පොඩ සිල් ගන්න මිනිස්සුත් ඉන්නවා. හැම මාසෙම දාන දෙන පිරිසකුත් ඉන්න පුළුවන්. බැලුවොත් කරොත් ඔක්කොම බණ දහම් අහන මිනිස්සුත් ඒකේ ගොඩාක් ඉන්නවා. ඇයි? එහෙම නැති අයත් ඉන්නවා. ඇයි මේ හේතුව? ඒ අයට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අයට වෙලා තියෙන්නේ. හොයලා බලන්නේ නැතුව. සොයලා බලන්නේ නැහැ ඒක කාලේ. ප්‍රධාන වශයෙන් ඒ අයට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ අයට හැමදේම හිතලා කරනවා කියලා. ඒ අයට වෙලා තියෙන මෙහෙම දෙයක්. මේක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. දැන් පොඩි සතුටක් එනවා ඇති නේ. එහෙම කිව්වම. ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. මේක ඒගොල්ලන්ගේ මනසේ වැරද්දක්. මේ මනසේ හැටි කොහොමද? මනස කොහොමද වැඩ කරන්නේ? දැන් මනසේ හැටි අපි මයින්ඩ් එක කියලා ගත්තා. මයින්ඩ් එක ඇතුලේ චිත්ත, චෛතසික, විඥාන ඔක්කොම වැඩ කරන්නේ අපි ධර්මයෙන් කතා කරනවානේ. මේ මනසේ හැටි තමයි මනස බලනවා හැම වෙලාවෙම වැරදි හොයන්න. මනසේ හැටි තමයි වැරදි හොයන එක. මනස වැරදි නොසොයා ඒ අදාළ පුද්ගලයන්ගේ ගුණ හොයන්න ඒවා අගයන්නට තියෙන පොඩ්ඩ හරි පුරුවන් වෙන්නේ මනස දියුණු කරගත්ත කෙනෙකුට පමණයි. මනස නිකම්ම නිකන් දියුණු වෙන්නේ නැහැ. මනස දියුණු වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා මොකද බලපාන්නේ? විදර්ශනාව. සීලය කරා කියලා කියනවා. සීලෙන් එන්නේ නැහැ එකපාරට. සීලය පුහුණුවක් විතරයි. දැන් ඔය ඔක්කොම ඔය කරන බහුතරම සීල් රකින්න කට්ටිය. හැම වෙලාවෙම සියලුම ඉවෙන්ට් එක කලින් පන්සිල් ගන්න කට්ටිය. මාස් පතා සිල් ගන්න කට්ටිය. සතර පොයේ සිල්. නමුත් තාමත් මේ ප්‍රශ්නේ යනවානේ. ඒ හේතුව මොකක්ද දන්නවද? ඒ අයට විදර්ශනා ප්‍රැක්ටිස් එක නැහැ. මොකද විදර්ශනාව කියන්නේ? දවසේ අපේ මනස සිදුරු හොයන්න, වැරදි හොයන්න, දොස් බලන්න යන්නේ අපේ හිතට විදර්ශනාව ගිහිල්ලා නැහැ. විදර්ශනාවෙන් කොහොමද ඒක වෙනස් වෙන්නේ? ඕනම සිද්ධියක් හිතනවා දැන් අපිට අකමැති දෙයක් දකිනකොටම අපි ඒක විවේචනය කරන්න යනවා. දැන් අකමැති දෙයක් කියලා මොකක්ද අපිට වෙන්නේ? අපි මේ සිදුවෙන සිද්ධියේ වෙනස් වෙන ගතිය. ඒ වෙනස් වීම හරහා තිබෙන අතෘප්තිමත් ගතිය. ඒ වගේම අපි ඒක අල්ලගන්න යන්නේ මම මාගිය කියලා. ওই තුනෙන් ওই මනස වෙනස් වෙන්නේ නැද්ද? ওই තුනෙන් නමුත් මනස ඒ සිද්ධිය අපි ගන්න කෙනෙක් උත්සාහ කරන්නේ නැති වෙනකොට ඊටාම ඉක්මනින් දොස් විවේචනයට යනවා. නේ? හැම දෙයක්ම විවේචනයට යනවා අනවශ්‍ය ආකාර වැරදි හොයන්න යනවා සිදුරු හොයන්නේ. එහෙනම් කාගේද වැරද්ද? එක පුද්ගලයාගේ වැරද්දද? ඒ පුද්ගලයන්ගේ මනසේ තිබෙන ප්‍රශ්නයක්ද මේක? ඒ පුද්ගලයන්ගේ මනසේ තිබෙන ස්වභාවික විදියයි. එහෙනම් අපිට මේක වෙනස් කරගන්න වෙනව නේද? ඔව්. එහෙනම් මේ අතරේ කවුරු හරි කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් කවුරු හරි පිරිසක් ඉන්න පුළුවන්. ඔබම දන්නවනේ අර මිනිස්සයා ගොසිප් කතා කරන්නේ නැහැ. අනුන් ගැන කතා කරොත් මේ අර සද්ද නැතුව ඉන්නවා. එහෙම ඉන්නවනේ. අනුන් ගැන පොඩ්ඩක් හරි කතා කරොත් එයා මුකු ඒවට එකතු කරන්නේ නැහැ මොකක්වත් දෙයක්. හැබැයි අනුන්ගේ හොඳක් කිව්වොත් ඔව් බොම් හොඳයි කියලා ඒක. වැරද්දක් කිව්වොත් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මට කියන්නේ කල්පනා කරනවා මේකට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ.
නමුත් ගොඩක් අය මොකද්ද කරන්නේ? අර දැන් බහුතරයක් කට්ටිය දොස් කියන නේ දොස් සහ විවේචන කරගෙන ඉන්නේ. ඒ ගොසිප් එකට ඒගොල්ලෝ එකතු වෙනවද නැද්ද? ඒගොල්ලෝ තාම ඉක්මනින් අර ගොසිප් එකට එකතු වෙනවා. ඔන්න බලන්න අපේ ප්‍රශ්න. මං කියන්නේ ඔබ නෙමෙයි මේ බෞද්ධයක් ඉන්න මිනිස්සු සාමාන්‍ය. ඒක අපේ ජනතාව විතරක් නෙමෙයි. සමහර ජනතාවගේ එහෙම දෙයක් නැහැ. මට මතකයි ඔය සමහර දේවල් කතා කරද්දී සමහරු මම දැකලා තිබෙනවා සමහර තැන්වල හරි වාචිකව පුදුමාකාර විනයක් තියාගෙන ඉන්නේ. වචන පාවිච්චි කරන්නේ හරීම විනයකින්. හරි සතුටු ඒ වගේ කට්ටිය හම්බ වෙන එක. මොකද මේ මිනිස්සුන්ගේ කටින් වැරදි දෙයක් පිට වෙනවා බොහෝම අමාරුයි අල්ලගන්න. තවත් කෙනෙක්ගේ වැරද්දක් කිව්වයින් පස්සේ ඒ කෙනා ඉතාම ඉක්මනට කියනවා මේ දෙයක් නේ අපි කියන්නේ ගොඩාක් යාව පෙළඹුවත් කියන්නේ එහෙමයි. ගොඩාක් සංවරයක් තියන් ඉන්න කට්ටිය. ওই සංවරය අපිට ඕන. මේ නිවන් මාර්ග ඇති කරගන්න කවදාක්වත් බෑ. චේතනා හදාගන්න කවදාක්වත් බෑ. එම වාචික සංවරය තියාගන්න බැරි නම්. සමහරු කායික සංවරය තියන් ඉන්නවා. ඇඟ තියන් ඉන්නවා එක තැනක. ඒ වචන ගන්නට දෙයක් නෑ. ඒ මොකද? වාචික සංවරයක් නෑ යා. එහෙනම් මේ චේතනාව හරිම වැදගත්. මොකෝ මේ චේතනාව තුල අපිට තිබෙන ගොඩාක් සංවරයක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒ නිසා පින්වත්නි මේ කර්ම ඇතිවන්නේ චේතනාවෙන්. චේතනාව කියන්නේ දැනුවත් භාවය. ඔන්න එක පැත්තක්. අපි එහෙනම් ඊළඟ එකට යමු. සංකල්පනාව. සංකල්පනාව කියන්නේ මොකක්ද? කොහෙද මේ සංකල්පනාව කියන එක තියෙන්නේ? කොහෙද තියෙන්නේ මේ සංකල්පනාව කියන වචනේ කොහෙද තියෙන්නේ? පාලි භාෂාවේ කොහෙද තියෙන සංකල්පනාවය කියන්නේ? දැන් මෙතන ඉන්නේ හැමදෙනාම මේ ජීවිතේ නිවන් දකින්න කැමති අයද? මේ ජීවිතේ නිවන් දකින්න කැමති අයද? නැත්නම් නිවන කියන එක කොයි හරි කාලයක ලැබිච්චාවේ කියලා වගේ ඉන්න කට්ටිය යන විදියට නේද? කොහොම ඉන්න කට්ටිය? මේ ජීවිතේ නිවන් දකින්න කැමති අයද? නැත්නම් යන විදියට කවදා හරි ආත්මික ඊළඟ ජීවිතයක එහෙම ඉන්න අයද? මොන වගේ අයද? මේ ජීවිතේ නිවන් දකින්න. මේ ජීවිතේ නිවන් දකින්න ඉන්න අය විය යුතුයි අපි. මොකද අපි සංසාරේ තවත් අවදානමක් ගන්න අවශ්‍ය නැහැ. දැන් ඔක්කොම හම්බෙලා තියෙනවානේ. බුදුහාමුදුරුවෝ දැන් දැකලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලික වශයෙන් දැකලා නැහැ. නමුත් උන්වහන්සේගේ ආකෘතිය දැකලා තිබෙනවා. නේ? ඊළඟට ධර්ම රත්නය අපිට පොත්පත් සෑහෙන ධර්ම කරුණු දැනුම වශයෙන් නම් ගොඩාක් දේවල් අපිට දැන් තියෙනවා. ඊළඟට මහා සංඝ රත්නය අපිට ආශ්‍රය කරන්න හම්බ වෙලා තියෙනවා ගොඩාක් නේ. එහෙනම් අපිට ගොඩාක් අවශ්‍ය දේවල් ලැබිලා තිබෙනවා. එහෙනම් අපිට අයිහ ලෞකික නැත්නම් මේ ජීවිතේ අපිට ඒ අරමුණට යන්න ගැටලුවක් නැහැ. නේද? එහෙනම් අපිට මේ ප්‍රාර්ථනාවට වැඩ කරන එකේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ජීවිතේ සසරින් එතර වන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් එහෙනම් මට කියන්න සංකල්පනාව කියන එක කොහෙද තියෙන්නේ? එහෙනම් මට කියන්න මේ ජීවිතේ නිවන් දකින්න ඕන නම් අපි මොනවද කරන්න ඕන? අපිට බුදුහාමුදුරුවෝ මොකක් හරි දෙයක් කියලා දෙනවද කරන්න කියලා? මොකද්ද කරන්න කියලා කියනවා? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. අෂ්ටාංගික මාර්ගය කරන්න කියලා කියලා තියෙනවා. එහෙම නේද? එහෙමයි. කියලා දෙන ඒක තමයි එකම පාර. නිවන කරා යන්න තිබෙන එකම පාර. ඕකේ තිබෙනවද සංකල්පනාවයි කියලා එකක්? සම්මා සංකප්ප. සම්මා සංකප්ප. අන්න. දැන් මතකද? දැන් පේනවද? සංකල්පනාව කියන එක අපිට හරිම අත්‍යවශ්‍ය කාරණාවක්. සංකල්පනා එකපාරට හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පොත්පත් කියවනකොට අපිට දැනෙනවා බුදුහාමුදුරුවෝ පෙන්වු කරා මේ සංකල්පනාව කියන්නේ විතර්කයක් නේ. විතක්කයක්. විතක්ක කියන්නේ මොනවද? අදහසක්. විතක්කයක් කියන්නේ අදහසක්. දැන් ඔය මජ්ක්‍ධිම නිකායේ තිබෙනවානේ ද්වේධා විතක්ක සූත්‍රය කියලා. අහලා තියෙනවද? මජ්ක්‍ධිම නිකාය කියන පොත් ගොඩේ තියෙනවා ද්වේධා විතක්ක කියලා සූත්‍රයක්. ඔය ද්වේධා විතක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා මම බෝධිසත්ව කාලේ මම කුසල සිතිවිලි කරන්න කලින් අකුසල සිතිවිලි පාවිච්චි කරලා බැලුවලු. ඔන්න බලන්න. මම බෝධිසත්වයෙක් වශයෙන් උන්වහන්සේ කාම සංකල්පනා දාගෙන බැලුවලු මොකද්ද වෙන්නේ කියලා මට.
ව්‍යාපාද සංකල්පනාත් දාගෙන බැලුවලු. ඊළඟට විහිංසා සංකල්පනා විතක් අත කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක දාගෙන බැලුවලු. උන්වහන්සේ තේරුම් ගත්තලු මේවා ඉන්න කිසිම දියුණුවක් වෙන්නේ නැහැ කියලා. මොකද බැලුවම තමන්ම ගොඩාක් දුක් වෙනවා, සෆර් කරනවා ගොඩාක්. ඊට පස්සේ උන්වහන්සේ අනිත් පැත්තට ගියාලු. නෙක්ඛම්ම විතක්ක, ඊළඟට අව්‍යාපාද විතක්ක, ඊළඟට අවිහිංසා විතක්ක දාගත්තම ලොකු වෙනසක් ආවා. මම මේක දිගටම කරගෙන ගියා කියලා කියනවා. එහෙනම් විතක්ක තමයි මේ සංකල්පනාවල මුල. අදහස් කියන එකයි. ඊළඟට තව වචනයක් අපි කතා කරා අභිධර්මෙත් කියව විචාර කියලා. විතර්ක තමයි අපට ඇතිවන්නේ. විචාරය කියන්නේ ගන්න අදහස අපි තවදුරටත් කරගෙන යනවා. දැන් මම ප්‍රකාශ කරා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවන මාර්ග අංගයට අපි කියනවා සම්මා සංකප්ප කියලා. එහෙනම් මෙතන මිච්ඡා සංකප්පයකුත් තියෙනවා නේද? එහෙනම් අපි දාගන්න ඕන මේකට මොකද්ද? යහපත් චේතනාව කියලා අරකට දාගන්න ඕන. මේකට දාගන්න ඕන යහපත් සංකල්පනාව කියලා. මොකද නැත්නම් මිච්ඡා චේතනක් තියෙනවා, මිච්ඡා සංකප්පක් තියෙනවා. දැන් අපිට යහපත් සංකල්පනාවක් හදාගන්න අවශ්‍ය නම් අපි මුලින්ම මොනවද කරන්න ඕන? මොකද මුලින්ම අපි කරන්න ඕන? යහපත් දෘෂ්ටියක් තියෙනවා. අන්න ඔන්න ඕක තමයි අනිත් වැදගත්ම දේ. ධර්මයේ හැම තැනකම කියනවා සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා. මේක මේ සරල වචනයක් නෙමෙයි. කෙනෙක් මරුණම හොඳ වැඩ කළා මල අපාගත වෙනවා කියනවා සම්මා දිට්ඨිය නොතිබුණොත් මරණ මොහොතේ. ගොඩාක් කොච්චර හොඳ වැඩ කරත් අන්තිම මොහොතේ සම්මා දිට්ඨිය ගැලවිලා ගියොත් ඒ පුද්ගලයා අපාගත වෙනවා. සාමාන්‍ය අය වගේ නෙමෙයි බුදුහාමුදුරන්ට දෙන්න පුළුවන් උපරිම දාන දුන්න කෙනාටත් ඒ වැඩේ වුණා. ඒත් අපිට බය වෙන්න. හරිද? කෝසල මල්ලිකාවට මොකක්ද උනේ? අපාගත වුණා. සතියකට හැරේ. මොකද සම්මාදිට්ඨිය අයින් වුණා යාගේ. සම්මාදිට්ඨිය කෙනකින් අයින් වෙන්න ප්‍රධාන හේතුව තමයි එයා දවස ගත කරන විදිය. කොච්චර හොඳ එක එක දැන් ඕවා නම්බර්ස් නේ. මේ දාන දුන්නම මෙච්චර පිනක් හැදෙනවා. මෙච්චර දානයක් දුන්නාම මෙච්චර පිනක් හැදෙනවා කියලා මේ නම්බර්ස් ටික තමයි හදාගෙන ඉන්නේ. හැබැයි ඒක නෙමෙයි අන්තිමට. මරණ මොහොතේ චුති චිත්තයට එන අරමුණයි ගොඩාක් වෙලාවට බලපවත්වන්නේ. එම නිසා නම්බර්ස් ටික හදාගන්න කොහොමවත් අපි පින් කරන්න වෙනවනේ. නේ? අමුතු දෙයක් නෙමෙයි නේද? කොහොම හරි ඉන්නකම් මරණකම් පින් කරන්න වෙනවා. ඒකේ අමුත්තක් නෑ. නමුත් මරණ මොහොතේ අපට එන්න ඕන හොඳ කර්මයක් වුණොත්. මනසට එන්න ඕන. චුති චිත්තය කියලා කියනවා. එතකොට දැන් සම්මා දිට්ඨිය තිබ්බොත් තමයි සම්මා සංකප්ප හැදෙන්නේ. සම්මා දිට්ඨියේ කොටස් තුනක් තිබෙනවා. දසවත්තුක සම්මා දිට්ඨිය, චතුසත්‍ය සම්මා දිට්ඨිය සහ රහතන් වහන්සේලාගේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මොනවද? දසවත්තුක සම්මා දිට්ඨිය. කාරණා 10ක් තිබෙනවා ලෞකික ඔබ අප සෑම දිනාටම තියෙන සම්මා දිට්ඨිය. මොනවද? දෙන දේ ප්‍රතිඵල තියෙනවා. සුළුවට දෙන දේ ප්‍රතිඵල තියෙනවා. ලොකුවට දෙන දේ ප්‍රතිඵල තියෙනවා. කුසල් අකුසල් වල ප්‍රතිඵල තිබෙනවා. මගේ අම්මා මට විශේෂ පුද්ගලයෙක්. මගේ තාත්තා මට විශේෂ පුද්ගලයෙක්. ඕපපාතික සත්‍යෝ මේ ලෝකේ ඉන්නවා මම නොදැනගත්තා. ඊළඟට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා භාවනා කරලා හිත දියුණු කරගෙන අභිඥාවලටපත් වෙච්ච පුද්ගලයෝ මේ ලෝකේ උත්තම ආරයන් වහන්සේලා ඉන්නවා. හරි? ඔයගේ 10ක් තිබෙනවා. ඒතර ඔය 10 ගැන විශ්වාසයක් ඇතිවීම හැම කටයුත්තක් තුළම ඔබට මේ විශ්වාසයක් ඇති වෙලා ඒ කටයුත්ත කිරීමට කියනවා දසවත්තුක සම්මාදිට්ඨිය. ඔක සාමාන්‍ය දෙයක්. ඔක සමහරලාවට මේ බෞද්ධයට විතරක් නෙමෙයි කාටවත් තියෙනවා නේද ඔක? දැන් දෙන දේ ප්‍රතිඵල තියෙනවා කියලා මේ දෙන දේ හොඳයි. අම්මා විශේෂ පුද්ගලයෙක්, තාත්තා විශේෂ පුද්ගලයෙක්, කර්ම හැදෙනවා. කර්මය කියන සංකල්ප ගොඩක් නොදැනුවත් වෙන පුළුවන්. කර්ම හැදෙනවා. මේ ලෝකේ බණ භාවනා කළා අභිඥාවලටපත් වෙච්ච කට්ටිය ඉන්නවා කියලා මේ අනිකුත් ධර්ම වලත් විශ්වාස කරනවා. හින්දු ආගමෙත් විශ්වාස කරනවා. ක්‍රිස්තියානි ආගමෙත් විශ්වාස කරනවා. ජෛන ආගමෙත් විශ්වාස කරනවා. ඒක තමයි පළවෙනි සම්මාදිට්ඨිය. ඊළඟට බෞද්ධ ක්‍රමයට අනුකූල ප්‍රධාන සම්මාදිට්ඨිය කියනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය. කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. කොයි විදිහකටද? 12 ආකාරයකට සහ ත්‍රිපරිවට්ටයකට, ද්වාදස ආකාරයකට සහ ත්‍රිපරිවට්ටයට දැනගෙන සිටීම.
ඔක තමයි අපි දැන් ඒක තමයි රහත් වෙනවා කියලා ඊපස්සේ කියන්නේ. ඊට පස්සේ රහත් වුණයින් පස්සේ ඒ රහතන් වහන්සේත් පිරිනුවන් පානකම් උන්වහන්සේටත් තියෙන පෙම්වරික. ඒකට අපි කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. උන්වහන්සේත් මේ අටම පාවිච්චි කරනවා. අට විතර නෙවෙයි තවත් දෙකක් උන්වහන්සේ කරනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා උන්වහන්සේ අංග 10කට මේක පාවිච්චි කරනවා කියලා තියෙනවා. පරිහරණය කරනවා. දැන් අපිට වැදගත් දේ තමයි සම්මා සංකප්පය. ලෞකික වශයෙන් එන තැන. එහෙනම් අපේ දර්ශනය හැදෙන්නේ, අපේ දෘෂ්ටිය හැදෙන්නේ. දැන් මේ ලෝකේ අපට මේ ලෝකය ගැන, අපේ සමාජය ගැන, අපි පුරුදු පුහුණු කරන ඇදහිලි සම්බන්ධව සංස්කෘතිය ගැන, අපි ළඟ ඉන්න අය ගැන අපට දෘෂ්ටි තියෙනවද? තියෙනවා. ඇත්තටම අපිට එක දෘෂ්ටියක් නෙමෙයි අපිට දෘෂ්ටි කාන්තාරයක් තියෙන්න පුළුවන් නේ. දැන් බුදුහාමුදුරුවෝ ඇත්තටම අපෙන් ඇහුවේ මොකක්ද? දෘෂ්ටි තියාගන්න, දෘෂ්ටි අඩු කරගන්න, දෘෂ්ටි නැති කරගන්න. යහපත් කරනවා. ඔව් දෘෂ්ටිය ඇත්ත වශයෙන්ම උන්වහන්සේගේ දෘෂ්ටි තියාගන්න එපා කියලා. තියාගන්න එපා කියන එක පාඩට කරන්න බෑ. අඩු ගානේ නම් තියෙන එක යහපත් කරගන්න. මේක හරි. නමුත් දෘෂ්ටි අපට මහා කරදරයි. ඇත්ත වශයෙන්ම මේ දිට්ඨියක්, දෘෂ්ටියක් හෝ දිට්ඨියක් කියලා කියන්නේ මොකද්ද? ලෝභේම කෑල්ලක්. අපි යම්කිසි මතවාදයකට ඇලෙනකොට අපි කියනවා ඒකට දෘෂ්ටිය කියලා. දැන් දිට්ඨි කියන්නේ අන් කිසිවක් නෙමේ ලෝභයේම දියුණු අවස්ථාව. හරි? දැන් ඒකනේ සමහර මිනිස්සුත් එක්ක කතා කරන්න ගියාම නේද? අපි දකින සංවාද දින රූප වාහිනිය නේද? මිනිස්සු කොච්චර සැරට තමන් හිතන පතන දේවල් වලට ඇල්ලලා ඉන්නවද? නේ? මේ භෞතික වස්තු නෙමෙයි. තමන් හිතන පතන අදහස් වලට මිනිස්සු කොච්චර අර මේ සත්‍යයේ කරට ගියපු ගොදුරක් වගේ නේද? කොච්චර මිනිස්සු ඒවට ඇල්ලලා ඉන්නවද? කොච්චර මිනිස්සු ඒවා තියාගන්න ආරක්ෂා කරන්න කතා කරනවා. එහෙනම් දෘෂ්ටිය කියන්නේ ලෝභයේ ඉහළ අවස්ථාවක්. ඇත්තටම සම්මාදිට්ඨිය කියන්නේ තවත් දෘෂ්ටියක්ද? ඒක හොඳ ප්‍රශ්නයක් නේ. සම්මාදිට්ඨිය කියන්නේ තවත් දෘෂ්ටියක්ද? නෑ. සම්මාදිට්ඨිය කියන්නේ ඇටිටියුඩ් එකක්, අදහසක්. ඇයි? එහෙම අදහසක් ඕන නිවන් දකින්නක. නමුත් ඒකත් මහා කරදරයක්. මොකද දෘෂ්ටි කියන හැම එකක්ම හරි කරදර වැඩ. අපි දෘෂ්ටි හදාගත්තොත් දැන් උදාහරණයක් ගන්නකො. දැන් අද මේ සීල් සමාදන් වෙනවා. දැන් අද මේ සීල් සමාදන් වෙලා දැන් මේ කාලය ගත කරනවා. දැන් මේ සීල සමාදන් වෙන එකටත් කවුරු හරි දැඩි ලෙස දෘෂ්ටියක් හදාගත්තොත් මොකද්ද වෙන්නේ? යාට හැදෙන්නේ මොනවද? සිල් ගැනීමම තමයි මට නිවන් ලබන එකම මාර්ගය කියලා හිතුවොත් මොකද වෙන්නේ? සිල් ගැනීමෙන් පමණක් මට නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක්ට හිතනවා මේ වෙලාව. මොකක්ද ඒකට අපි කියන්නේ? ඒක හරිද ඒ කතාව? සිල් ගැනීමෙන් පමණක් මට නිවන් ලැබෙනවා කියලා හිත. ඒක හරිද? නෑ, වැරදි. ඒක වැරදි. ඒකට අපි කියනවා සීලබ්බත පරාමාස. අන්න මොකක්ද ඒක? සංසාරේ කෙලවර කරන්නත් බෑ ඒකින්ද. සංසාරේ කෙටි කරගන්නත් බෑ මේ අදහස ආපු ගාම. සීලබ්බත පරාමාස. එයි සීලය තියෙන්නේ සමාධියට යන්නටයි. සමාධිය තියෙන්නේ ධානවල හිර වෙන්න නෙමෙයි ප්‍රඥාවට යන්නටයි. එහෙනම් සීල සමාධි කියන දෙකම තියෙන්නේ ප්‍රඥාව එල්ල කරගෙන, ඉලක්ක කරගෙන. එහෙනම් අපි යන්න ඕන කොහෙද? සීලයත් කරගෙන සමාධියත් කරන් ප්‍රඥාවටයි අපි එළඹෙන්න ඕන. නමුත් ගොඩක් අයට වෙන්නේ මොකද්ද? සීලේ හිර වෙනවා. සීලේ අතරමං වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒක විතරයි කරගෙන ඉන්නේ. සසරක් කෙලවර කරන්න බෑ. නේ? සීලය අවශ්‍යයි. හැබැයි එතන නවතින්න එපා. මොන්ටිසෝරියට අපි යන්න ඕන. ග්‍රේඩ් 1 එකට අපි යන්න ඕන. හැබැයි ග්‍රේඩ් 1 එකකින් අතර වෙන්නේ නැහැ. අතර වෙනවද එහෙම? අපි අතර වෙනවද? අපි ඉස්සරහට යන්න ඕන මේක ඉගෙන ගියාගේ. නමුත් එතන නතර වෙන්න බෑ. එතනින් පටන් ගන්නවා නතර වෙන්න බෑ අපි එතන. ඉස්සරහට යන්න ඕන. එහෙනම් මතක තියාගන්න දෘෂ්ටි හදන්න බෑ. සම්මා දිට්ඨිය කියන්නේ දිට්ඨි කියන වචන තිබ්බට හොඳටම බැලුවොත් ඒක ඇතුළේ තියෙන තවත් දෘෂ්ටියක් නෙමෙයි ඇටිටියුඩ් එකක් විතරයි. මොකද අපිට නිවන් දකින්න ඇටිටියුඩ් එකක් ඕන. මොනවා? ඒකටත් අපි ඇලෙන්නේ නැහැ. අපි අවසානයේ නිවන් දැක්කයින් පස්සේ මොකද්ද අපි කරන්නේ? අර එදා මම කියපු කතාව. මජ්ක්‍ධිම නිකායේ අලගද්දු සූත්‍රේ කතාව. මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුම් කරනවා ධර්මයක් නිවන් දැක්කයින් පස්සේ ඔළුව තියාගෙන කරගහගෙන යන්න එපා. ඒකත් බෙමින් තියන්න. එන අකුසල් ගැන මොන කවර කතාවද? ධර්මයක් අපි පාවිච්චි කරන්නේ මේ සසරින් එතර වන්න. ඒවටත් ඇලෙන්න එපා.
සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් ඕක. ගොඩක් බණ අහන්න ධර්මයට අනවශ්‍ය ආකාරයෙන් ධර්මයට නෙමෙයි අපි ඇලෙන්න ඕන. සසරින් එළියට යන්න අපි. ඒ වෙලෙට අපි ඇලෙන්න ඕන හරියට. ධර්මයේ පොඩි පොඩි කාරණා වලට ඇලෙන්න හොඳ නැහැ. නේ? ඉතින් ඒ නිසා අන්න ඒක සංකල්පනාවට අපි එන්නේ ඔන්න ඔය පරිසරය හරහා. ඒ දිට්ඨිය හරහා. එතකොට සංකල්පනාවේ කියන්නේ නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපාද සංකල්පනාව සහ ඊළඟට අවිහිංසා සංකල්පනාව. ඒ කියන්නේ මොනවද මේ? දැන් චේතනාවේ කිව්වේ දැනුවත් භාවය. සංකල්පනාවේ කිව්වේ යහපත් සිතිවිලි. යහපත් සිතිවිලි. දැන් අපිට දවසක් ගත කරනකොට අපිට ගොඩක් දැන් කලිනුත් මගේ ප්‍රශ්නයක් වුණා. අපිට ගොඩක් වෙලාවට එන්නේ එක්කෝ තවත් කෙනෙක්ව දෝෂ දර්ශයෙන් ලක් කරන දේවල්, තවත් කෙනෙක්ගේ වැරදි, තවත් කෙනෙක්ගේ සිදුරු නේද? ඒ බඳු පුද්ගලයෙකුගේ ස්වરૂපයේ ධර්මයට අනුව මොකක්ද අපි කියන්නේ? හිත දියුණු නොකරගත්ත පුද්ගලයෙක් නේ. හිත නොදියුණු වෙච්ච බුදුහාමුදුරන්ගේ වචනෙන්ම කිව්වොත් කවුද? බුදුහාමුදුරු ලස්සන වචනයක් පාවිච්චි කරනවා. මොකක්ද මහස කියන්නේ? ගොඩක් සූත්‍රවල ඒක තියෙනවා. ගොඩාක් සූත්‍රවල ඒක තියෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරන වචනයක් අපිට ගියොත් සබ්බාසෝ සූත්‍රයටත් ඒ සූත්‍රෙත් තියෙනවා. ධර්මයේ නොදත් අසත්පුරුෂයා කියන උන්වහන්සේ පාවිච්චි කරනවා. ඒතර ධර්මයේ නොදත් ධර්මයේ අකෝවිද වෙච්ච පුද්ගලයා. ඒ පුද්ගලයා තමයි හිත දමනයක් කරගන්න නැතුව, හිත පාලනයක් කරගන්න නැතුව අර හිත යන යන තැන යත් යනවනේ. ඒක නේද වෙන්නේ එතන. හිත යන යන තැන යත් යනවා. ඒ කියන්නේ හිත යාව පාලනය කරනවද? එයා හිත පාලනය කරනවද? මොකද එතන වෙන්නේ? යාව පාලනය යාව පාලනය කරනවා. දැන් අපි කල යුතු වන්නේ මොකද්ද? මේ පංචස්කන්ධය සහිත අපි හිත පාලනය කරගන්න. එහෙනම් බාන මේ තියෙන තැන්වල තිබෙන සරල දේවල් අපිට මේවා හරියට තෝරගන්න අපි මේ ගොඩාක් ලොකු ධර්මයක් ඇහුවට වැඩක් නැහැ. ওই සරල අවස්ථා ටික පැහැදිලි කරගන්න බැහැ. එහෙනම් හිත පාලනයක් කරගන්න බැරි වෙච්ච කෙනාට දවසේ හැම මොහොතකම ඉන්නේ මොන වගේ ඒවාද? වැරදි සංකල්පනා තුනක් එනවා. පළවෙනි එක තමයි කාම සංකල්පන. එතකොට කාම සංකල්පනා අපිට එනවා. ඇත්තටම අපිට කාමයේ අවශ්‍යද නැද්ද? කාමයේ අපිට අවශ්‍යයි. දැන් මේ කතා කරන්නේ ආරෂ්ඨායක මාර්ගයනේ. ආරෂ්ඨායක මාර්ගය කියන්නේ නිවන් ලබන මාර්ගය. ඒතකොට අපි දැන් හැම කෙනාම මෙතන නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට කාමයේ අපි කොච්චර අපි කාමයේ අපි පාලනය කරගන්නවා. කාමයේ යම්කිසි විදියක මැද තැනක අපි ඉන්නවා. ඒක තමයි අපි වෙන්නේ. නමුත් සමහරුන්ට වෙන්නේ කාම සංකල්පනා ගොඩාක් ඇවිල්ලා එයාගේ දවස යාට විනාශ වෙනවා. එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. කාම සංකල්පනා කියන්නේ මොනවද? මොනවද කාම සංකල්පනා? කියන්න බාන කෙනෙක්. පංච ඉන්ද්‍රිය පිනවන්නේ ඇස කන නාසය. ඒවට නම් කියනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ පංච ඉන්ද්‍රියන්. පංචකාමී කියන්නේ මොනවද? කාමකම් පංචකාමනේ. මොනවද මේ කාම වල අපිට නම් ටිකක් කියනවා. ඇත්තරම මේ පංච ඉන්ද්‍රිය අහිංසකද භයානකද? භයානකයි. නෑ පංච ඉන්ද්‍රිය හරි අහිංසකයි. අර බුදුහාමුදුරුවෝ කියන්නේ හිස් වෙච්ච ගමක් වගේ. අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා. මේ අපේ පංච ඉන්ද්‍රිය කියන්නේ empty village එකක් කියලා උන්වහන්සේ කියනවා. හිස් වෙච්ච ගමක්. ඒක අහිංසකයිද මොකක්වත් නෑ. හිස් වෙච්ච ගමක්. මොකක්වත් නෑ. හැබැයි මෙතන ඉන්නවා ගම් පහරන හොරු වගේ. මේ ගම් පහරන හොරු ටිකක් ඉන්නවා. ඒවට මොනවද කිව්වේ? පංචකාම. පංචකාම. අන්න. එහෙනම් මොනවද ඒවා? රූප, රූප වේදනා සංකාර වේදනා නෙමෙයි ඒවල පංචස්කන්ධේනේ. කන්දනේ. ඕකේ. රූප වේදනා නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පංච කාම කියන්නේ. මේවා තමයි ගම් පහරන හොරු ටිකක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ලස්සන ඒ උපමා මෙටෆෝ එක. රූපකේ. එතකොට මේ පංචේන්ද්‍රිය හරිම අහිංසකයි. හරි? නමුත් වෙන්නේ මොකද්ද? දැන් අර මනස කියන ඉන්ද්‍රිය හරියට පාවිච්චි කරගන්න බැරි වුණාම අනිකුත් අහිංසක වෙච්ච ඉන්ද්‍රියන් ටිකව අර බාහිරේන පංචකාමය යටත් කරගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට අපි කොච්චර දේවල් දැනගත්තත් ගොඩාක් වෙලාවට අපි දකින්නේ ඔය මම් පහරන්නන්ගේ
යටතටපත් වෙච්ච පුද්ගලයා තමයි මේ සමාජය දකින්නේ. ගොඩාක් වෙලා. නේද? අහිංසක මිනිස්සු ආක්‍රමණය කළා. මම බහරන්නන් විසින්. නමුත් ඔය අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. අහිංසකකම හොඳට තියන් ඉන්න කට්ටිය. ඒ කියන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය හොඳට අහිංසක භාවය තියාගෙන ඒගොල්ලන්ට කවදාකවත් අරගොල්ලන්ගෙන් පහරක් කෙල්ල වෙන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේගොල්ලෝ අතුරට එන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්. ඉතින් ඒ නිසා ඔන්න නෙක්ඛම්ම සංකල්පනා තියෙන කෙනාගේ ගතිය තමයි ඒ අහිංසක ඉන්ද්‍රියන් ටික ඒ විදිහටම තියාගෙන ඉන්නවා. පහරන්නන්ගේ ගම් පහරන්නන්ගේ ඒ අවහිරයට ලක් වෙන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාද නැතුව අව්‍යාපාද හදාගන්න. ව්‍යාපාදේ කියන්නේ ඒකත් හිත නොදියුණු වුණාම ඇතින දෙපැත්ත. මම හැම වෙලාවෙම කියන ඕක ඇතිවන්නේ අර පළවෙනි එකේ අවුලක් හින්දා. ගැටලුවක් නිසා. ඒ කියන්නේ අර හරියට නෙක්ඛම්ම දැන් අපි කාම සංකල්පන අඩු කර ගන්නකොට අපිට මොනවද වෙන්නේ ඊළඟට? අපිට ඇතිවන්නේ මොනවද? නෙක්ඛම්ම සංකල්පන. අතහරින්න ඕන. දෙයක් පාවිච්චි කරනවා. හැබැයි මම දන්නව කවදා හරි මම අතහැරලා යන්නේ. බඩු භාණ්ඩ විතරක් නෙමෙයි. මගේ ඇඟත් මම අතහැරලා යන්නේ කවදා හරි. නේද? අපි රූප ගැන කතා කරද්දී ඔය කියනවා නේද? මේ රූප නම් රූප. ඉතින් මේවා අපි අතහැරලා දාලා යනවා නේ. ඒතර ඉතින් එනවා යාගේ හිත හැදෙනවා ඒවා නේ. දැන් ඇඟ ගැන කෙනෙකුට දැනෙන්නේ අවුරුදු 50ක් විතර වෙනකන් ලෙඩක් එහෙම හැදෙන්නේ නැතුව තියෙනකන් දැනෙන්නේ. ලෙඩක් එහෙම හැදුනම මොකද පිළිගන්නේ නැහැ තමන්ගේ ඇඟ. මං කැමති නෑ මට ලෙඩක් හැදිච්ච එක නේ. නමුත් මොනව කරන්නේ? ඊට පස්සේ තමන් ගැන ද්වේෂයක් ඇති වෙනවා. මීට අවුරුදු 20 30 කලින් මම කොච්චර හොඳට හිටියද දැන් මොකද්ද මට උනේ? නේද? එහෙම නේද? තමන්ගේ ගැටලු තියෙන පුළුවන්. නමුත් මේ ඇඟ කොහේ හරි තැනකදී අපේ තියෙන මෙහෙවීමෙන් තොරව වැඩ කරනවා. ඇයි? මේවා රූප. සතර මහා භූත ප්‍රධාන වෙච්ච රූප. ඉතින් මේවා අපි ළඟ නැහැ. අපි මේකත් අතහැරලා මේ ජීවිතේ ජීවත් වෙන්න ගත්ත රූප ටිකක් විතරයි මේවා. එහෙනම් කාම සංකල්පනා කෙනෙක් අඩු කර ගන්නකොට එයා ඒත් එක්කම හදා ගන්නවා නෙක්ඛම්ම සංකල්පනා. අතහරිනවා කියන සංකල්ප. බඩමුට්ටු වෙන්න පුළුවන්, භෞතික දේවල් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාට මම දකින්නේ ගොඩාක් මිනිස්සු බඩමුට්ටුත් අතහරිනවා. තියෙන දේවල් එක එක්කෙනාට දෙනවා. ඒකත් සමාජයේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම නොදැනත් තියෙන්න පුළුවන්. ගොඩක් අයට වෙලා තියෙන්නේ හිතින් අතාරින්නේ නැහැ කියන දේවල්. ගොඩක් අයට වෙන්නේ හිතින් අතාරින්නේ නැහැ ගොඩක් ඒවා. ආගම දහමට කරන වැඩ ටික කරත් හිතින් අතෑරලා නෙමෙයි ඉවක් කරන්නේ. මෙන්න මෙහෙම ගුලියක් අරගෙන ඔළුවේ තියන් කරන්නේ ඒවා. නේද? ඉතින් ඒක එයාට ගැටලුවක් වෙනවා. ඒ වගේම තමන් ළඟ ඉන්න ආදරණීය අයට වුණත් ගොඩාක් දැඩි බැඳීමක් තියන් ඉන්නවා. ඒක ලොකු මානසික බැඳීමක් කියන්නේ. ඉතින් මේ බැඳීම නිසා මේ පුද්ගලයා ඇත්තටම සතුට වෙනවට වඩා වෙන්නේ මොකක්ද දන්නවද? දුක් වෙන එක. අපි සාමාන්‍යයෙන් බැඳීම කියන එකට අපි සතුට වෙන්න පුළුවන් වෙන්නේ බෑ. මුළු දවසෙම සතුට වෙන්න පුළුවන්. දවසක් සතුට වුණොත් දවස් 4-5ක් එයා දුක් වෙනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නයක් විතර තියෙන්නේ? අපි මිනිස්සුන්ට එකතු වෙන්න ඕන. මිනිස්සුන්ට ආදරය කරන්න ඕන. මිනිස්සුන්ව සොයලා බලන්න ඕන. දැඩි බැඳීමක් තියාගන්න නැතුව. බුදුහාමුදුරු කිව්වේ ඇඳුම් ගලවන්න එපා. ඇඳුම් ගලවලා මේකේ තියෙන කෙලෙස් අයින් කරන්න එපා. ඇඳුම් තියාගන්න. ඇඳුම් තියාගෙන ඇඳුමට ආසාර කරන්න නැතුයි. අන්න බලන්න කොච්චර ලොකු කතාවක්ද කියලා. තමන්ගේ එක්කෙනාගේ මුදල් ප්‍රමාණය අනුව හොඳට ජීවත් වෙන්න. නමුත් ඒ කිසි දෙයකට දැඩි බැඳීමක් තියාගන්න එපා. අර ගිය අවුරුද්දේ අපි සූත්‍රයක් සාකච්ඡා කරන්නේ ඔය බ්‍රහස්පතින්දා කරපු ඩිස්කෂන්ස් වල මතකද? ඒ මට හිතන්නේ බන්ධන වගේ සූත්‍රයක් අංගුත්තර නිකායේ. මේ සූත්‍රය ප්‍රකාශ කරන බුදුහාමුදුරුවෝ දැන් අපි දකිනවා මේ යකඩ දන්වැල් දාලා කේකියා බඳිනවානේ. සත්‍යය බඳිනවා නේද? ඒ යකඩ දන්වැල් දාලා බඳිනවට වඩා හිතින් කාට හරි අනවශ්‍ය ආකාරයට බැඳුනම ඊට වඩා තදයි. ඒ තෘෂ්ණා සහගත උපාදාන ආදානග්‍රහය වුණා. හොඳයි එහෙනම් අපි කාම සංකල්පන අඩු කරගන්නකොට මම කියන්නේ මේවා නැති කරගන්න පුළුවන් කියලා එකපාරට දවසින්. නමුත් අඩු කර ගැනීමක් අත්‍යවශ්‍යයි. ටිකින් ටික නේද? ටිකින් ටිකයි මේව අඩු වෙන්නේ. මේ ධර්මයේ තියෙන කිසිම දෙයක් එක දවසින් ඉන්ස්ටන්ට් ඒවා නෑ. ඉන්ස්ටන්ට් ධර්මයක් නෑ මේක. ටික ටික තමයි අඩු වෙන්නේ. හැබැයි ටික ටික වෙනකොට වැඩි හොඳට යනවා. ක්‍රමානුකූලව යනකොට ඒ කාර්ය හොඳට කෙරෙනවා. එතකොට කාම සංකල්පන අඩු වෙනකොට ඔන්න නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. හිතින් ඒවට තියෙන ඇලීම අඩු වෙලා යනවා. ඊළඟට වෙන්නේ දැන් කාට හරි කාම සංකල්පන තියෙනකොට ඊළඟට වෙන්නේ තමන් අකමැති දේවල් වලට මොකද්ද වෙන්නේ යාට? ද්වේෂ සහගත තත්ත්වයක් ඇති වෙනවා.
තමන් අකමැති දේ කරන්න ගියාම යාට ද්වේෂය ඇති වෙනවා. අන්‍යයන් නැති කරන්න හිතෙනවා. අපි ඒකට කියනවා ව්‍යාපාද සංකල්ප. ඒතර ඒක කවදාකවත් ඇති වෙන්නේ අතාරින පුද්ගලයෙකුට. අතාරින කෙනාට මොකටද බදාගන්නේ? බදාගෙන මොකටද ද්වේෂ කරන්නේ? ද්වේෂ කරන්න යාට දෙයක් නැහැ. එහෙනම් යාට අව්‍යාපාද සංකල්ප. ඊළඟට අව්‍යාපාද සංකල්පන ඇති වෙනකොට කවදාකවත් හිංසා කරන අදහස් තියෙනවා. සමහර කට්ටියට දැන් ඔන්න කාමයට වැඩි බර වෙලා වැඩි. ඒ නිසා ව්‍යාපාදය ඇති වෙනවා. ව්‍යාපාදේ හරහා යා බලනවා අර පුද්ගලයාට සත්වයාට භෞතික කායික හිංසාවක් කරන්න. කර ඒවත් නැහැ. ඔන්න එහෙනම් දැන් ඔබට තේරෙනවා මේ සංකල්පනා වැරදි සංකල්පනා තුනක් යහපත් සංකල්පනා තුනක් එකට එක සම්බන්ධයි. එහෙනම් දැන් මම මුලින් ආයෙන මුලට චේතනාව දැනුවත් භාවය සංකල්පනාව නිවන් ලබන්නට අපි හිතේ දියුණු කරගන්න ඕන අදහස් ටික මේ දෙකම කර්මය දියුණු කරගන්න හෝ කර්මය අඩු කරගන්න හේතු වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඕනම කටයුත්තක් කුසලයක් වශයෙන් කරාම එයා ගොඩාක් කර්ම රැස් කරනවට වඩා සංසාර ගමන කෙටි කරගන්නවා. අලෝභ දෝස සම්මෝහ සහිතව යමක් කරා. නමුත් ගොඩාක් කට්ටිය පින් දහම් උනත් කරන්නේ ඉතින් මොකක්ද කොහොමද කරන්නේ? ලෝභ දෝස මොක තියාගෙන කරන්නේ. පින්න වැඩේ කරනවා ලෝභ දෝස මොක තියාගෙන. ඉතින් අලෝභ දෝස සම්මෝහ තියාගත්තම තමයි කුසලයක් බවට පත් වෙන්නේ. අපි ධර්මයෙන් කතා කරා. ඉතින් ඔන්න ඕම ගත්තයින් පස්සේ කර්මය කියන එක උනත් අඩු වෙලා ඊටාම සීමිත කාලයක් තුළ හිත දියුණු කරගෙන ඒ අදාළ මානසික දියුණුවට ගිහිල්ලා සසර කෙලවර කරගන්න එකට මේ චේතනාවත් සංකල්පනාවත් කියන දෙකම අනිවාර්යෙන්ම හේතු වෙනවා. දැන් අපිට පුළුවන් ප්‍රශ්න තිබෙනවා නම් කතා කරන්න මේ සම්බන්ධව මීට අමතරව තිබෙන ප්‍රශ්න. හම්දුරනේ මට මේ සාකච්ඡාවට මදාලා නැහැ උනාට මම දකිනවා දැන් ඔය Facebook එකේ කවුරු හරි මැරුණා කියලා දැක්වම නිවන් සැප ලැබේවා කියලා ලියනවා නිවන් දකිත්වා. ඉතින් ඒක හරිද කියලා මට ඒක වැරදි කියලා මට හිතෙන්නේ. මොකද ජීවත් වෙලා ඉන්න කාලේ නිවන් අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ මැරුණාට පස්සේ අපි එහෙම එකක් ප්‍රාර්ථනා කරන එක හරිද නැත්නම් අපි මොකද්ද ඒකට කියන්න ඕනේ? එහෙම මැරුණා කියලා දැනගත්තාම දැන් අපිට තිබෙන එක කාරණාවක් තමයි බුදුහාමුදුරුව අපිට පෙන්වුම් කරා මේ ලෝකේ අපි ජීවත් වෙනකොට සත්‍ය දෙආකාරයකට පිළිගන්න කියලා. සත්‍ය. එකක් තමයි සම්මුතියක් වශයෙන් පිළිගන්න. අනිත් එක තමයි පරමාර්ථයක් වශයෙන් පිළිගන්න. දැන් ඔබතුමිය අහන්නේ මේ පරමාර්ථයක් වශයෙන් නෙවෙයි ගැටලුව තියෙන්නේ. කෙනෙක් මැරුණම කියන නිවන් සැප ලැබෙන්නේ කියලා. අපි කවදාකවත් ජීවත් වෙලා ඉන්න කාලේ මිනිස්සුෙකුට කියන්නේ නැහැ ඔය කතාව. නේ? ඔය පින්කමක් අවසානයේ මොකක් හරි කියනවා මිසක් අපි කෙනෙකුට කියනවාද නිවන් සැප ලැබෙන්නේ මිනිස්සු බය වෙනවා ඉතින්. දැන් මැරුණාද කියලා. ඉතින් එතකොට ඒක තියෙනවා පොඩි සංස්කෘතිකමය වශයෙන් අපි කරගෙන යන විදියක් තියෙනවා නේ නිවන් සැප ලැබේවා කියලා. මොකද වෙනත් ආගම් වලත් තියෙනවානේ එක දේවල් නේ. RIP කියලා කියනවානේ. එහෙම කියනවා නේද? RIP rest in peace කියලා කියනවා. එතකොට සංස්කෘතිකමය වශයෙන් මිනිස්සු කියාගෙන එනවා මෙහිම නිවන් සැප ලැබේවා කියලා. ඒ වගේම දැන් අපි සෝෂල් මීඩියා එකට එකෙන් බැහැරලා ගන්නකො මිනිස්සු මැරුණමත් අපි ගහන මේ ෆ්ලයි එකේ ඔක තියෙනවා නේද? ඔව්. 1960 ඉපදිලා මෙන්න මේ 20 මෙදා මැරුණා කියලා නිවන් සැප ලැබේවා කියලා. ඒකෙත් ගහලා තියෙනවා. නේද? ඒතර මම හිතනවා ඒක ගන්න ඕනේ. දැන් අපි කවුරුත් නිවන් දකින්න කැමතියි. අපි අදහසක් වශයෙන් ගත්තොත් අපි යාට ප්‍රාර්ථනා කරනවා නිවන් සුවය කියන කාරණාව. නමුත් ඒක කරන විදිය ගැටලුවක් තියෙන පුළුවන්. මේක අපි ජීවත් වෙලා ඉන්න කාලේ කළ යුතු උදිපිච්ච දෙයක් නේද කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒක දැන් ඒක අපි අයින් කරමුකෝ. නිවන් සැප ලැබේවා කියලා ගහන්න නැතුව වෙන මොකක්ද අපි ගහන්න කියලා අපි කල්පනා කරොත් එතනක් පොඩි ප්‍රශ්නයක් අපිට තිබෙනවා. ඉතින් මම හිතනවා මේ ඒක දෙපැත්තක් තිබෙනවා. නමුත් ඒ ප්‍රැක්ටිස් එකේ වැරද්දක් මම දකින්නේ නැහැ. අපි නිවන් ලැබේවා කියලා. ඉතින් නිවන් මඟ අවබෝධ වේවා කියලා ජීවත් වෙලා ඉන්න කෙනෙකුට කියනවා නිවන් සැප ලැබේවා නෙමෙයි නිවන් මඟ අවබෝධ වේවා. ඔව් ඒකත් හොඳ දෙයක්. ඒකත් බොහොම හොඳ මේ දෙයක්. නිවන් මඟ අවබෝධ වේවා කියන එක. මේ ඉතින් වැඩි තියෙන්නේ මෙහෙමයි දැන් අපි කාට හරි කෙනෙකුට එහෙම කියනකොට එක්ක දැන් යා නිවන් ලැබිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහරු මෙහෙමයි දැන් මේකේ සංස්කෘතියම කාරණාවක් තිබෙනවා. නමුත් ඒ සජෙස්ෂන් එකත් වැරදි නෑ. ඒකත් හොඳයි. බන්තේ මට හිතන එකක් කියන්න පුළුවන්ද? දැන් මම හිතුවා මේ ආත්මේ නිවන් ලැබුණ නැති වුනහම අපි වෙන භවයක් ලබනවා.
අපේ ඒක පරමාර්ථය දැන් නිවන් අවබෝධ කරගන්නනේ. ඒක නිසා අපි ඔක්කොම හිතනවා ඒ මරුණ කෙනා ඉපදෙන මතු ආත්මවල නිවන් ලැබෙන එක හිතලා නිවන් සැප ලැබේවා කියනවාද කියලා. ඔව් ඒක ඇත්තටම මේක කරන්නේ ඒක නිසා තමයි. ඒක කරන්නේ ඒක නිසා. මොකද අපිට අත්දැකීමක් නැහැ යාට මොනවද වෙන්නේ කියලා. ඒක ජීවිතවල අපි ඇත්තටම ඒක තමයි තියෙන අදහස ඒක. අර දැන් ඔතන ඔබතුමිය ගත්තේ අර වචනේ තිබෙන ගැටලුවක්නේ. නමුත් අපේ අදහස තිබෙන්නේ ඒ කෙනාට ඊටාම ඉක්මනට නිවන් සුවය ලැබේවා. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් අපි මතක කරන්නකො. අපි සාමාන්‍යයෙන් පින්දහම් කරනකොට දැන් පූජාවක් අවසන් වෙන්න පුළුවන්. බණක් අවසන් වෙන්න පුළුවන්. කවුරු හරි වෙනුවෙන් කරන තැනකදී අපි ඒක කියනවනේ කොහොමද? නිවන් සැප ලැබේවා කියලා කොහොමද කියන්නේ. අපි ඒ අයට විතරක් නෙමෙයි දැන් මේ ඉන්න ජීවත් වෙන දෙවිවරුන්ට නේද? ඒ අයටත් අපි ඔක කියනවා. ඉතින් මම හිතන්නේ ඒකේ ලොකු ගැටලුවක් නැහැ. නමුත් ඉතින් අර නිවන් අවබෝධ වේවා කියන එකත් ලස්සනයි. ඒකෙත් වැරද්දක් නැහැ. නමුත් ඒක ටිකක් මිනිස්සු පුරුදු නැහැ කතාවට. ඉතින් එහෙම තියෙනවා ඒ විදිහට. අනිත් එක හාමුදුරනේ අර අභිධර්ම සාකච්ඡාවේදී කිව්වනේ දැන් රහත් වෙනකොට උපාදාන ස්කන්ධය නෑ පංචස්කන්ධය විතරයි තියෙන්නේ කියලා. දැන් ඒ වුණා රහත් වෙන්න කලින් ඒ හාමුදුරුවෝ කවුරු හරි උපාදානය කරගත්ත දේවල් තියෙනවනේ. ඔව්. ඒවා එහෙම තියෙනවනේ. ඊට පස්සේ තමයි මොකක්වත් නැති වෙලා යන්නේ. නෑ මෙහෙම වෙන්නේ ඒක. දැන් අපි හිතමු පෘථග්ජන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා රහත් වෙනකම්ම එයාට උපාදානස්කන්ධ තියෙනවා. මොකද්ද මේ උපාදානස්කන්ධය කියන්නේ? අපි එදා කිව්වා උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ කෙනෙක් උපාදාන කරනවා. ඒවට දැඩිව ඇලෙනවා. එතකොට එයාට ඇති වෙනවා පංච උපාදානස්කන්ධය. ඒතරෙන් රහත් වෙච්ච ගමම්ම වෙන්නේ ඒ පහේ තියෙන උපාදාන කොටස් ටික ඉවත් වෙලා යනවා. නැවත යාට සුපිරිසුදු පංචස්කන්ධය පමණයි යාගාව තියෙන්නේ. යාට තියෙන රූපකන්ධය, වේදනා, සංඥා, සංකාර විඥාන. රූප උපාදානස්කන්ධය නෙමෙයි. වේදනා උපාදානස්කන්ධය නෙමෙයි. එතකොට දැන් රහත් වෙනවනේ අවස්ථා දෙකකදී. ඒක අහලා තියෙනව නේද? රහත් වෙන අවස්ථා දෙකකදී. සෝපාදිස නිබ්බාන ධාතුව සහ අනුපාදිස නිබ්බාන ධාතුව. ඒකට සම්පූර්ණයෙන්ම රහත් වෙන්නේ පිරිනිවන් පානකොට. ඒතර දැන් මෙතන ගන්න වෙන්නේ පෘථග්ජන පුද්ගලයේ රහත් වූ සැනින් පංච උපාදානස්කන්ධය අතහැර පංචස්කන්ධය පමණක් තබාගෙන ජීවත් වෙයි. ඊළඟට මේ පුද්ගලයා පංචස්කන්ධයත් අවසානයේ අතහරිනවා මරණයත් සමග පිරිනිවන් පෑමත් සමග. එතකොට යාට සම්පූර්ණ පංචස්කන්ධයත් බැහැර වෙච්ච සදා ඒ කියන්නේ රහත් භාවය පමණක් තිබෙන තැනට උන්වහන්සේගේ ගමන නිමා වෙනවා. ඇත්තට මේ ගමනට ආයි පවතින්නේ නැහැ. අපි කියනවානේ කීනා ಜಾති විසුතං කතං කරණීය නාපරං ඉත්තතය. නේ? ඒ ගමන තියෙන අවසානය. ඒතර මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මානසික බැඳීමක්. ඒතර ඒක රහත් වෙච්ච ගමන්ම ඒක බැහැර වෙනවා. ඔව් ඊවනට දැන් බුදුහාමුදුරුවෝ එහෙම බුදු වුණාට පස්සේ තමන්ගේ පියා කියලා බලන්න යනවා. මෞතුමියට ධර්ම දේශනා කරන්න යනවා. ඉතින් ඒ කියන්නේ ඊට කලින් ඒ උපාදානි වෙලා තිබුණ හින්දානේ එහෙම ඒගොල්ලෝ සොයාගෙන යන්නේ. නෑ අම්මා බලන්නේ අනේක තාත්තා බලන්නේ අනේක උපාදානයක් නෙමෙයි. උපාදානය කියලා දැන් උපාදානය කියන්නේ මම මගේ කියන එකම නෙමෙයි. දැන් මට අම්මා කියනවා මට තාත්තා ඉන්නවා මට ගිහි කාලේ මෙහෙම ඉන්නවා. ඒක නෙමෙයි උපාදානය. උපාදානය කියන්නේ මේ රූපය මගේ මම රූපේ ඉන්නවා කියලා දැඩි විදිහේ බැඳීමකට යන එක. දැන් ඒ බැඳීම තමයි නතර වෙන්නේ. එහෙම නැතුව සම්මුතියක් වශයෙන් උන්වහන්සේ ඉතින් උන්වහන්සේට කියන්න බෑනේ මගේ ශාසනය. මගේ මේ මොකද ශ්‍රාවක සංඝයා මගේමයි උන්වහන්සේ පාවිච්චි කරනවා හැමතැන. එහෙම කියනවා නේද? දැන් දවසක් ඇවිල්ලා වච්චගොත්ත කියලා බමුණෙක් බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ වහන්සේ ගැන එළියේ මිනිස්සු බනිනවා. එහෙම කියනවා උන්වහන්සේ. උන්වහන්සේ අහනවා ඇයි කියලා. උන්වහන්සේ මේට කියනවා වච්චගොත්ත මේ ස්වාමීනි වහන්සේ මේ බණ කියනකොට කියලා තියෙනවා දානයක් එහෙම දෙනවා නම් මට විතරක් දෙන්න ඕන කියලා. දානයක් පූජා කරනවා නම් මටම ගෙනත් දෙන්න ඕන අනිකුත් වෙන කිසිම කෙනෙකුට දෙන්න එපා කියලා. මම නොහිටියොත් මගේ ශ්‍රාවකයන්ට පමණයි මේ දානේ පූජා කරන්නේ.
ඒක තමයි කියන උපාදානියක් තියෙනවා නමුත් ඇලීමක් නැතුව කියන ඔව් මම පොඩ්ඩක් විස්තර කරනවා ඒක රාඩිය. තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න. දැන් කියනවා මයිහමේව දානං දාතබ්බන් නාන්නේ සඳහා. මටම දෙන්න ඕන. ඔය හිටපු අනික පූර්ණ කස්සපලා, අජිත කේස කම්බලා, මක්කලි ගෝසාල්ලා නේද? සංජේ බෙල්ලට්ටි පුත්තලා, පකුද කච්චායලා, නික ඒ කට්ටිය කාටවත් දෙන්නව මටම ගෙනත් දෙන්න. එහෙම නැත්තම් මගේ ශ්‍රාවකයන්ට දෙන්න. ඉතින් බුදුහාරවන්ට කියනවා ස්වාමීනි මිනිස්සු ඔබ වහන්සේට බණිනවා මෙන්න මේක කියලා. බුදුහාම කවදාකවත් ඔය කතාව කියලා නැහැ. මම කියලා තිබෙනවා එක සූත්‍රයක කියලා තියෙනවා මේ බාහිර ශාසනයන් ඉන්න කට්ටියට දානේ පූජා කරන්න කියලා. කොහෙද තියෙන්නේ දක්ඛිනීභංග සූත්‍රේ. දක්ඛිනීභංග සූත්‍රේ වේලාම සූත්‍රය අනුතරන එකයි මම පැහැදිලිව කියලා දෙනවා බාහිර ශාසනයන් ඉන්න පුද්ගලයෝට දානේ පූජා කරන්න. බෞද්ධයට විතර නෙමෙයි. එහෙම කියලා තියෙනවා. එහෙම කියපු මම කොහොමද මේ මටම විතරක් දෙන්න මගේ අයට දෙන්න. එහෙනම් මම මගේ කියන එක උන්වහන්සේ පාවිච්චි කරා සම්මුතියක් වශයෙන්. මොකද මේ භාෂාවේදී සම්මුතියක් තියෙනවා. හැබැයි ඒ හැම තැනම උන්වහන්සේට උපාදානයක් නැහැ. එහෙනම් ඔබ මතක තියාගන්න ඕන ගෙවල් වල පවුල් වෙලා ඉන්න ඔබ කවුරුත් ඔබ ස්වාමියෙක් ඉන්නවා කියලා, භාර්යාවක් ඉන්නවා කියලා, ළමයි ඉන්නවා කියලා මේකට බාධාවක් තියෙනවද? මේකට බාධාවක් නැහැ. මේක මානසිකව දැඩි බැඳීමකට ගියොත් තමයි මේකේ බාධාවක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සම්මුතියේදී ඒ මම මාගේ කියන එක පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේ ප්‍රඥප්තියේදී මම මාගේ කියන හැඟීමක් කොළුවේ නැහැ. අන්න ඒකයි එතන ගන්නවා. ඒ නිසා දැන් මම එදා ඔබට කිව්වේ මේ ගොඩක් මිනිස්සු කියනවානේ මේ මගේ පංචස්කන්ධය ඇත්තටම මේ පෘථග්ජන කාටවත් පංචස්කන්ධයක්ම නැහැ. පෘථග්ජනය ඔක්කොටම තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය. මොකද ඒගොල්ලෝ ඔක්කොම පංචස්කන්ධය උපාදාන කරලා ඉන්නේ. හරියටම නැවත පංචස්කන්ධයක් එන්නේ රහත් වෙච්ච කෙනෙක්ට පමණයි. රහත් හොයිට ඉහළ අධිගමයේ ගියපු කෙනෙක්. මොකද එයාට උපාදානය තවදුරටත් ඇත්තේ නැහැ. ඒක පැහැදිලිද? එහෙමයි සර්. මේ කවුරුත් කතා කරන්නේ අපිට පංචස්කන්ධ තියෙනවා අපිට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපිට ඕක හොඳට තේරෙන තැන කොහෙද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රය කොහොමද බුදුහාමුදුරු කියන්නේ? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න දුක ගැන කාටවත් මෙතෙක් තේරුම් නැත්නම් මම කියනවා කෙටියෙන් මම කියනවා පංච උපාදානස්කන්ධයේ දුක කියලා. කියන්නේ පංචස්කන්ධයේ දුක නෙවෙයි පංච උපාදානස්කන්ධයේ දුක. ඊළඟට දැන් අපිට සහ ඔබට විශේෂයෙන් මම ප්‍රශ්න අහන්න කැමතියි මේ අපිට ගොඩක් වෙලාවට මේ භාෂාව ප්‍රශ්නයක් නේද? භාෂාවෙන් කතා කරද්දී මේ ධර්මයේ තේරුම් ගැනීම පොඩි ගැටලුවක් තියෙනවා නේද? දැන් මේ ඔය අහපු ප්‍රශ්නේත් භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. කලින් අර නිවන් සැප ලැබේවා අහපු එකත් භාෂාවේ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ භාෂාව කියන්නේ බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න දෙයක්. විශේෂයෙන්ම මේ නිවන සහ ඒ වගේ දේවල් කතා කරද්දී ධර්ම කාරණා කතා කරද්දී දැන් බුදුහාමුදුරුවෝ ඔය එක සූත්‍රයක මම දැන් දීඝනිකායේ පොට්ටපාද සූත්‍රයෙන් හස්පෙන් කරනවා යාහි තථාගතෝ අපරාමසති යාහි තථාගතෝ බෝහරති අපරාමස තථාගතයන් වහන්සේ භාෂාව ව්‍යවහාරයේ උදෙසා පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ යූසේජ් එක ඒ උන්වහන්සේ හිටපු කාලය සමාජය නිසා උන්වහන්සේට පාවිච්චි කරන්නේ. දැන් මම හරි අපි කවුරු හරි කෙනෙක් දකුණු ඇමරිකාවට ගියොත් අපිට එහි භාෂාවට එකතු වෙන්න වෙනවා. ඒ භාෂාවත් එක්කනේ මිනිස්සු මේක තේරුම් ගන්න. එහෙම නේද? අපි ලංකාවෙන් මෙහි ආවයින් පස්සේ මෙහි බණ කියද්දි මෙහි භාෂාවට අපි එකතු වෙන්න ඕන. නැත්තම් කොහොමද අපි මේක සංනිවේදනය කරන්නේ? ඒ ව්‍යවහාරයේ එහෙනම් මේ භාෂාව අපිට භාෂාවේ හිතන්න දෙයක් තියෙනවා නේද? එසෙන්ස් එකට එහා ගිහින්. ධර්ම කාරණාවල සාරයට එහා ගිහිල්ලා ඒ එක එක සංස්කෘතිය හමුවේ තිබෙන භාෂාව ගැන අපිට යම්කිසි බුද්ධියක් තියෙනවා. ඒ බුද්ධිය කෙසේ තිබුණත් ඒ භාෂාවෙන් යමක් විස්තර කරද්දී පරිස්සමෙන් විස්තර කරන්න පුළුවන්. වචන තෝරගන්න වෙනවා. නමුත් ඒ වචනවල අපි ඇලෙන්න හොඳ නැහැ. ඒ වචනවල පමණක් මේක දකින්න හොඳ නැහැ. දැන් ඒකනේ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් මේ අර බුදුහාමුදුරුවෝ පෙන්වු කරානේ
ඔය පොත්පත්වල තියෙන ඒවා නැත්නම් ඒ කාලේ පොත්පත් නැහැනේ මොනවා හරි මේ ඕරලි නැත්නම් මුඛ පරම්පරාවෙන් එන එකක් විශ්වාස කරලා කෙනෙක් බණ භාවනා කරලා වැඩ කරන්න ගියාම සමහර වෙලාවට ඒ කට්ටියට වරදින්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අත්දැකීමකට සම්බන්ධ කරගෙන නැහැ ඒවා. ඉතින් එම නිසා උන්වහන්සේ කිව්වා මේ භාෂාවත් එක්ක ගැටෙන්න එපා. භාෂාවත් එක්ක මේක කවලම් කරගෙන ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා. උන්වහන්සේ පැහැදිලිවම කිව්වා හැම වෙලාවෙම අත්දැකීමකටපත් කරගන්න. තමන්ගේ තිබෙන අපි හිතමුකෝ දේවල් අත්දැකීමකට ගන්න. හැබැයි භාෂාවත් අපිට ඒ තැන්වල පාවිච්චි කරන්න ඒ රටවල් ඒ ප්‍රදේශ ප්‍රාන්ත අනුව. නමුත් ඒකෙන් කියන්නේ එතන එහෙම ලොකු මේකක් තියෙනවා මොකද මානසික බැඳීමක් තියෙනවා. අපිට තව විනාඩි 10ක කාලයක් තිබෙනවා. ඊට පස්සේ අපි භාවනාවට යමු වෙමු. භාවනාවට කටයුතු අවසන් කරන්න පුළුවන්. මේ විනාඩි 10 අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවද අද කතා කරපු දේවල් සම්බන්ධව හෝ නැත්නම් අපිට පසුගිය කතා කරපු දේවල් සම්බන්ධව මොනවද තියෙන ගැටලු සාමාන්‍ය අනිකුත් ගැටලු එහෙනම් චේතනාව කියන්නේ මොකද්ද? දැනුවත් බව. දැනුවත් භාවය. ඒකට අපි දැනුවත් වෙන ප්‍රමාණයට තමයි චේතනාව තිබෙන්නේ. අභිධර්මයට ගියොත් නම් අපි ඊට තව වචනයක් කියනවා. මොකද අභිධර්මය අපි කියන්නේ ඒකට? චේතනාවට ඔය චේතනාව සම්බන්ධ වෙනකොට අපි වචනයක් කියනවා අභිධර්ම. චිත්ත වීති වල. මොකද්ද කියන්නේ? බලවත් චේතනාවට නමක් කියනවා. ජවන චිත්තය. අහලා තියෙනවනේ? අන්න ජවනය කියන්නේ මොකක්ද? චේතනාව හැදෙන්න චිත්ත 7කට යනවලු. දැන් අපි කුසලයක් හරි අකුසලයක් හරි අපි හදා ගන්නකොට 7කට චිත්ත 7කට ගිහිල්ලා තමයි බලවත් චේතනාවේ ඒ කුසලයේ හෝ අකුසලයේ හැදෙන්නේ. හිත හැදෙන්නේ. නේ? ජවන් 7ක් කියලා කියනවා. ඒක බහිනවා 5කට. කොයි වෙලාවටද බහින්නේ 5කට? මැරෙනකොට. මැරෙනකොට ජවන් කීයද වැඩ කරන්නේ? 5යි. දුර්වල අවස්ථාවකනේ. එතකොට 6 7 කියන්නේ ශ්‍රුති චිත්තය සහ පරිසන්දි චිත්තය. එහෙනම් චේතනාවයි කියන්නේ දැනුවත් භාවය. ඊළඟට සංකල්පනාව කියන්නේ යහපත් සිතිවිලි. ඒක හැදෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඒතර මේ දෙක අපිට හරිම අත්‍යවශ්‍යයි දෛනික ජීවිතේ. මේ කටයුතු කරගෙන යන්න. තවම හරි ප්‍රශ්න තිබෙනවා නැත්නම් අපිට භාවනාවට එළඹෙන්න පුළුවන්. ආමුදුරනේ ස්වක්කාතෝ ගාතායි පොඩ්ඩක් ඒ තියෙන ಗುಣ ටික පොඩ්ඩක් විස්තර කරනවා. ස්වක්කාතෝ කියන්නේ ගාතාවක් නෙමෙයි පාඩයක් ඇත්තටම. ඔය තුනම පාඩ කියලා කියන්නේ. ගාතාවක් කියන්නේ ලයින් 4ක් තියෙනවනේ. ඒ කියන්නේ පේලි 4ක්. ස්වක්කාතෝ කියන්නේ පාඩයක්.
ස්වාක්ඛාතෝ කියන පාඨයේ තිබෙනවා ගුණ 6ක්. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. බුදු ගුණ 9යි, සංඝ ගුණ 6යි. ඊට පස්සේ නැවතත් දහම් ගුණ 6යි, සංඝ ගුණ 9යි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤුහේති. එතකොට ස්වාක්ඛාතෝ කියන්නේ මනවින් දේශනා කළා තිබෙනවා කියන එක. දැන් මනවින් ධර්මයේ දේශනා කළා තිබෙනවා බුදුහාමුදුරුවෝ විසින්. මනවින් දේශනා කරනවා කියලා කියන්නේ මුල මැද අග මුලමඳාක ඊටාම් සාර්ථක සප්‍යංජන විදිහට ඊටාම් හොඳට අර්ථ සහිතව දේශනා කළා තිබෙනවා. ගැටෙන තැනක් නැහැ. ඒ කියන්නේ මුල කියන්නේ අපි ගත්තොත් දැන් ওই මුල කියන්නේ early buddhism කියන එක. එතන හෝ අපි ධර්මයේ හෝ කොතනකවත් ගැටීමක් නැහැ අපේ ධර්මයේ. එතකොට මේ හැම තැනක්ම මනවින් දේශනා කළා තිබෙනවා කියන එක තමයි ස්වාක්ඛාතෝ කියන්නේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. ඊළඟට සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ ධර්මය තමන් තුලින් දකිනවා. සම්දිට්ඨිකෝ තමන් තුලින් දකින්න පුළුවන් කියන එක නෑ. සාන්දෘෂ්ටිකයි කියන එකයි. නුවණින්ම දැක යුතු. මොකද? නුවණින්ම දැක යුතු. ඒවා තියෙන අන්තිම. සම්දිට්ඨිකෝ කියන්නේ ධර්මය සාන්දෘෂ්ටිකයි. ඒකට සාන්දෘෂ්ටිකයි කියලා කිව්වෙන් පස්සේ ඒ කියන්නේ මේ ජීවිතයට අදාළ කාරණා ටිකක් තිබෙනවා. ඒකේ බහැරක් ඇත්තේ නැහැ. අකාලිකෝ කියන්නේ ධර්මය අකාලිකයිනේ. තුන් කාලයටම ඔව්, තුන් කාලයටම ධර්මය කියන්නේ කාලික ධර්මයක් නෙමෙයි. ධර්මය තුන් කාලයට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටම අදාළ දෙයක්. ධර්මය කියන එක. ඒ කියන්නේ ධර්මයේ ප්‍රධාන සාරය කියන එක ඇත්ත වශයෙන්ම ප්‍රධාන ධර්මයේ සාරය. නමුත් ධර්මයේ ප්‍රකාශ කරන්න ගියාම මේ යුගවල අපිට මේ සිද්ධ වෙනවා වෙන සම්මුතියත් එක්ක කතා කරන්න. නමුත් ධර්මයේ ප්‍රධාන කාරණා ටික සර්වකාලිකයි. දැන් විනය එහෙම සර්වකාලිකද? විනය සර්වකාලිකද? ඒක සර්වකාලික. ඒක එක යුගවල වෙනස් වෙනවා නේ. ඒ තියෙන සමාජ තත්ත්වයන් අනුව වෙනස් වෙන්න පුළුවන් නේ. ඊළඟට සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊළඟ ඒහිපස්සිකෝ මේකත් එක ගුණයක්. ඒහිපස්සිකෝ කියන්නේ ධර්මයේ හංගන්න දෙයක් නෑ. දැන් ගොඩක් කියවේ හංගනවානේ. දැන් අපි හඳන්නේ ධර්මයේ කතා කරද්දී හැංගෙන්නත් බෑ හංගන්නත් බෑ. කියන්නේ විවටෝ විරෝචති නෝ පටිච්චං. ඒකට ධර්මයේ කියන එක විවෘත කරන්න. මිනිස්සු ධර්මයට කැමති වෙන්නේ විවෘත කරන්න. හැංගිලා මේක කරන්න බෑ. හැංගිලා මේක කතා කරන්නත් බෑ. ධර්මයේදී කවුරුත් විවෘත වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ විවෘත වෙන්නත් ඕන. ශ්‍රාවකයා විවෘත වෙන්නත් ඕන. තුන්වැන්නෝ විවෘත වෙන්නත් ඕන. විවෘතව කතා කරන්න. විවෘතව හොයලා බලන්න ඕන. විවෘතව ඒ දෙහා අධ්‍යයනය කරන්න ඕන. එහි පස්සේ කොහොමද ඇවිල්ලා බලන්න පුළුවන්. හැංගිල්ලක් නෑ. ඊළඟ ඕපනයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊපස්සිකෝ ඕපනයිකෝ. ඕපනයිකෝ කියන්නේ උපනේතබ්බාති ඕපනයිකෝ. ඒ කියන්නේ උපනේතබ්බාති කියන්නේ ධර්මයේ හැම වෙලාවෙම තමන් ගාවට ගේන්න ඕන. නිකන් ධර්මයේ තියාගෙන වැඩක් නෑ. ඒක තමන්ගේ ඒ අදාළ අවස්ථාවලට ධර්මයේ ගේන්න ඕන. දැන් අපිට ධර්මයෙන් පිහිටක් නැත්තේ ගොඩක් අයට ඒක ඒ අවශ්‍ය අවස්ථාවේ තීරණය ගන්නට ධර්මයේ ගේන්න තියෙන නොහැකියාව. කියන්නේ යම් කිසි ස්මාර්ට්නස් එකක්. ඒ මොහොතට ධර්මයේ ගේන්න ඕන. දැන් හිතන්නකෝ කේන්තියක් සහිත පුද්ගලෙක් ගනුදෙනු කරද්දී මම කොහොමද ධර්මයේ ගේන්නේ? මෙයාත් එක්ක කතා කරන්නේ කොහොමද? එයාට කේන්ති කිපු වෙලාවෙ මම කතා කරනවා. නේද? මම ඊර්ෂ්‍යාව තියෙන අවස්ථාවක කොහොමද කටයුතු කරන්නේ? නේ? ඒතර ධර්මය කොහොමද මේ මොහොතට අපි ඒ අදාළ තැනට හිතට ගෙනල්ලා කොහොමද මේ කටයුතු කරන්නේ? ඊළඟට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේති. එතකොට ඒ කියන්නේ පඬිතයන් විසින් තම තමන්ව දැනගත යුතු. තම තමන් ප්‍රත්‍යේක වශයෙන් පෞද්ගලික වශයෙන් දැනගන්න. දැන් ධර්මයේ කියන එක මේ ගෲප් එකක් වශයෙන් තේරෙන්නේ නැහැ නේ පාට. තමන් පෞද්ගලිකව කියලා බලලා තමන්ගේ තියෙන ධර්මඥාණයෙන් තමයි මේක අවබෝධ වෙන්නේ අත් වශයෙන්. තමන්ගේ තිබෙන දියුණු කරගත්ත හිතින් තමයි මේක අවබෝධ. ධර්මයේ කියන එක පෞද්ගලිකව ප්‍රත්‍යේක වශයෙන් අවබෝධ වෙන කාරණාව. ඒකට ඔන්නෝයේ ගුණ 6 තමයි කියන්නේ. එතකොට ස්වාක්ඛාතෝ, සම්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ,
ඕපනයිකෝ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤාණය. ඒතර පඬිතුයන් විසින් තම තම අපි කියන්නේ යන පමණින් කියලානේ. අපි කවියකුත් කියනවානේ. තම තමන් ප්‍රත්‍යේක වශයෙන් තම තමන්ගේ ඥාණයෙන් තමයි ධර්මයේ වැටෙන්නේ. දැන් ගොඩක් කට්ටිය බලන්නේ මොකක්ද දන්නවද? අනුන්ගේ ඥාණයෙන් පටහ ගන්න බලනවා. වැඩි ලේසියි. අනුන්ගෙන් අපි ධර්මයේ දැනගන්නවා. නමුත් ධර්මයේ වැටහෙන්නේ කොහොමද? තමන්ගේ තියෙන ඒ ප්‍රඥාව දියුණු කර ගැනීම. ඒ නිසා මේ ධර්මයේ වැටහෙන්න නම් තම තමන් දැනගෙන තිබෙන ධර්ම කාරණා තවදුරටත් තම තමන් දියුණු කරගෙන තමයි ඒක වැටහෙන්නේ. පැහැදිලි නේද? ඔව් සම්. හොඳයි. තවත් මොනවා හරි තිබෙනවද ප්‍රශ්නයක් අපේ භාවනාවට යන්න පුළුවන්. මම හිතන්නේ නෑ නේද? හොඳයි. අපි එහෙනම් ආනාපාන සති භාවනාවට යමු. මම හිතන්නේ ඊට වඩා දැන් ගොඩක් වෙලා ඉඳගෙන හිටපු නිසා අපි පොඩ්ඩක් සක්මන් භාවනාව විනාඩි 5ක් විතර කරලා ආනාපාන සතියට අපි එහෙනම් සක්මන් භාවනාව පටන් ගමු. සක්මන් භාවනාවේදී ටිකක් ඔබ ඇවිදිනකොට ඔබගේ ඒ පාදයේ වෙනස්කම්, පාදයේ ගන්න හැටි, පාදයේ යොමු කරන හැටි, අර වායෝ ධාතුව කියලා අපි කියවනේ. එහෙම මෙහෙට යනකොට වායෝ ධාතුවෙන් තමයි මේ කියන්නේ. ඒතර ඒව පිළිබඳව අර මම හැමදාම කියන ආකාරයට ඇවිදීම සම්බන්ධව ගොඩක් මයින්ඩ්ෆුල් වෙනවා. ගොඩක් සතිය ඇති කරගන්නවා. අපි නම් මේ කටයුත්ත කරමු විනාඩි 5ක වගේ කාලයකට. ඊපස්සේ ආනාපාන සතියට.
දැන් අපි ආනාපාන සති භාවනාවට යමු. ආනාපාන සති භාවනාවේදී අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම ඉරියව්ව ඉතාම වැදගත්. ඒ නිසා ශරීර ඍජුව තබා ගැනීම අත්‍යවශ්‍යයි පුළුවන් උපරිමයකට. කය ඍජුව තබාගෙන ඒ වගේම අත් දෙක සමහරවිට අපි කියනවා තබා ගන්න බොහොම සැහැල්ලුවෙන් අපිට දෙයක් කියන්න බෑ. අත් දෙක සැහැල්ලුවෙන් තබාගෙන ඊළඟට මුලින්ම කලෙච්දී ඔබගේ ශරීරය තුළ යම් කිසි විදියක තද ගතියක් ඒ වගේම සැහැල්ලු නැති ගතියක් තිබෙනවා නම් සැහැල්ලු කරගන්න අවශ්‍යයි සම්පූර්ණ ශරීරයම. මේ සැහැල්ලු කර ගැනීමට දිග හුස්මක් ගන්නත් පුළුවන්. ඩීප් බ්‍රෙත් එකක් ගන්න පුළුවන්. මොකද අපි තාම ආනාපාන සතියට හරියටම පිවිසුනේ නැහැ. මේ ඉන්නේ ආනාපාන සතිය සඳහා සූදානම් වෙන අවදී මට්ටමේ. දිග හුස්මක් ගැඹුරු හුස්මක් ගත්තයින් පස්සේ තරා විදියක සැහැල්ලුවක් ශරීරේ පුරාම දැනෙනවා. වායු ධාතුව සැහැල්ලු වෙනවා. සමහරවිට සමහර කෙනෙකුට එහෙම ගැඹුරු හුස්ම දෙකක් විතර ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කෙනාගේ තිබෙන තද ගතිය නැත්නම් සැහැල්ලු ගතිය මදිකම නිසා. ඊළඟට අපි කරන පළවෙනිම දේ තමයි අපේ ශරීරයේ පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගන්න එක. ඒ අදහසක් ලබා ගන්නවා කියන්නේ මේ ශරීරය ඇලෙනවා කියන එක නෙමෙයි. ශරීරයේ ස්වરૂපය දිහා අදහසක් ගන්න. ශරීරයේ ප්‍රමාණය, දිග පළල, ඒ වගේම ඒක වෙනත් කෙනෙක්ට පේන විදිය වගේ දෙයක්. මේ වගේ ස්වરૂපය දිහා යම්කිසි අදහසක් ලබා ගන්නවා. ඒ ගන්නකොට මම මාගේ කියන ඇලීම නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වල යටත්ව තමයි අදහස ගන්න. දැන් කය ඍජුයි. ඒ වගේම ඇඟ සැහැල්ලුයි. ඇඟ පිළිබඳ ශරීරය ගැන අවබෝධයක් තිබෙනවා. බාහිර ස්වરૂපේ සම්බන්ධව. දැන් අපට ආනාපාන සති භාවනාවට පිවිසෙන්න පුළුවන්. ආනාපාන සති භාවනාවේදී ඔබ දැනගත යුතු ප්‍රධානම දේ තමයි මේ ආනාපාන සතියෙන් කොහොමද කුසල් නිර්මාණය වෙන්නේ කියලා. ආනාපාන සතියේදී හුස්ම වර්ග ගැන අවබෝධයක් ලබා ගැනීමට වඩා ඒ හරහා සිද්ධ වන්නේ අපි හුස්ම පිරිසුදුකරණයක් කරගන්න. අපි කියන රිෆයින් කරනවා කියලා. හුස්ම පිරිසුදුකරණයක් කියන්නේ අනවශ්‍ය දැඩි හුස්ම ගන්නේ නැති විදියට හුස්ම ගන්න. බොහොම අඩු පරාසයක හුස්ම ගන්නවා. ඒ කියන්නේ අඩු පරාසයක් කියන්නේ දෙඩ වෙලා හුස්ම ගන්නව නෙමෙයි. දැඩි හුස්ම ගන්නේ නැහැ. බොහොම මධ්‍යස්ථ මට්ටමට බොහොම හුස්ම ඔබගේ බොහොම සංවරයි. හුස්ම ගැනීම. දැන් අපිට කේන්තියක් ගියාම ඊර්ෂ්‍යා කරනකොට අකුසල් අපි හැදෙනකොට අපේ හුස්ම සංවර නැහැ. අපිට ඒක පේනවා. හුස්ම වැටෙන විදිය, හුස්ම අපි පාවිච්චි කරන විදිය, වායු ධාතු හැසිරෙන ආකාරය. එහෙනම් මේ ආනාපාන සතියෙන් කෙරෙන්නේ විශේෂයෙන්ම මේ කුසලයට සම්බන්ධ විය යුතුයි නිවන් දකින්න. ඒ කුසලයට සම්බන්ධ වෙන්නේ ඔබගේ හුස්ම සංවර කරගන්න. දිග හුස්මක් වෙන්න පුළුවන්, කෙටි හුස්මක් වෙන්න පුළුවන්. මේ දෙකෙන් එකතුවක් වෙන්නත් පුළුවන්. නමුත්
ඔබ සංවර කරගන්නවා ඔබේ හුස්ම. ඔබ සංවර කරගන්නවා කියන්නේ ඔබ ඒ හුස්ම දිහා බලන්න පුළුවන් ගතියක් හදාගන්න. මොන දැන් මට මුලින්ම දැන් මේ වෙලාවේ දිග හුස්මක් නම් දිග හුස්මක් මට පැමිණියා කියලා මම මේක දකිනවා. ඒක බැහැර වෙනකොට ඒක බැහැර වුණා. බැහැර වුණයින් පස්සේ ඊළඟට එන හුස්ම. නැවතත් දිග හුස්මක් වෙන්න පුළුවන්. කෙටි හුස්මක් වෙන්න පුළුවන්. මේ දෙකේ මිශ්‍රිතයක් වෙන්න පුළුවන්. කුමන හෝ හුස්මක් දිහා ඔබ දකිනවා. ඒ දැකීම හරහා ඔබට තේරෙනවා මේ හුස්ම වල සංවරකරණයක් නැත්නම් සංවර භාවයක් මම ඇති කර ගන්න ඕන කියලා. ඉතින් මොනොම දිගටම අපි හුස්ම දිහා බලමු. එක හුස්මක් එක වෙලාවකට එක මොහොතකට එක හුස්මක් පමණයි. හුස්ම දෙක තුනක් බලන්න බෑ. එක හුස්මක් ඉවරුනාම ඊළඟ හුස්ම දිහා දකින්න. ඉතින් කෙටි බව හෝ දිග බව හෝ. ඔහොම කරගෙන යනකොට ඔබගේ හිත හුස්ම දිහා යොමු වෙනවා හොඳටම. ඒ වගේම ඔබ හුස්ම ටික පාලනයක් කරගන්න. හුස්ම ටික සංවර කරගන්න. පොඩි අවවාදයක් දෙන්න කැමති. හදිසියෙ හරි හිත හුස්ම දිහා බලන්නේ නැතුව ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලන්නේ නැතුව වෙන දෙයකට යොමු වුණොත් පුතක්ජන නිසා බය වෙන්න එපා. නැවතත් ඊටාම සියුම් විදියට, ඊටාම මෘදු විදියට ඔබගේ හිත හුස්ම දිහාවට ගේන්න. අපි ඒ ආකාරයට ආනාපාන සති භාවනාව ටික මොහොතක් ටික වෙලාවක් කරමු.
සාදු සාදු සාදු. ඉතින් මේ ආනාපාන සති භාවනාව මේ අපි පොඩි වෙලාවක් නෙමෙයි දවසේ විනාඩි අඩු ගානේ 5ක් 10ක්වත් කරනවා හොඳයි. වෙලාව අරගෙන සාමාන්‍යයෙන් උදේට තමයි හොඳ. රැයට වඩා උදේට හොඳයි. මොකද රැය වෙනකොට ටිකක් ඔළුව අවුල් වෙනවා. දවසේම දේවල් දැකලා මහන්සිය වෙන්න පුළුවන්. ඒ වගේම දේශගුණික දේවල් වෙන්න පුළුවන්. උදේ තමයි හොඳ. නැගිට ගන්න. ඒ නිසා ඔබගේ හිත ගොඩක් සංවරයි. ඔබගේ හුස්ම ගොඩක් සංවරයි. ඒ වගේම දැන් අර අපිට අකුසල් ඇති වුණාම අපිට එන දේවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇඟ ඇතුලේ වෙන හුස්ම වල වෙනස්කම්, දැඩි හුස්ම එනවා, තද හුස්ම එනවා. ඒවා තාම ඉක්මනට නිරීක්ෂණය කරගෙන අපිට හිතෙන්න පුළුවන්. මේ අකුසලයක් ඇති වෙන්නයි හදන්නේ. මම නවත්ත ගන්න ඕන. අන්න ඒසත් ගොඩාක් ලොකු සම්බන්ධයක් තිබෙනවා අකුසල දේවල් සහ හුස්ම අතර. ඒ ආනාපාන සති භාවනාව ගැන නිකම්ම මේ බ්‍රෙත් එක දිහා බලන එකක් නෙමෙයි. හුස්ම දිහා බලන එකක් නෙමෙයි. එක පැත්තකින් කුසලයේ සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් කුසල වර්ධනයක් වෙලා නිවන් දැකීම සම්බන්ධව හේතු වෙනවා. ඉතින් බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න හේතු වෙච්ච භාවනාවක් මේක නේද? මේ බැලුවම පස්සේ මේක ලොකු භාවනාවක්. හොඳයි එහෙනම් අපි අද දවසේ කටයුතු මෙතනින් අවසන් කරමු. අපි මුලින්ම කටයුතු අවසන් කරන්නට ඔබට නැවත පංචශීලයේ පිළිපදවන්නට අවශ්‍යයි. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් අද දවසේ ඉතිරි කාලයත් පොස්ත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා කාලය ගත කරන්න ඒ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එහෙම ඒ කෙනා පන්සිල් ගන්න එපා. එහෙම නැති අය දැන් මේ මොහොතේ සිල් පාරණය කරන්න කැමති අය සිල් පාරණය කිරීමට নমස්කාරය කියන්න තුමත. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาวีรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราวีรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาวีรมณีสิกขาปดังสมาธิยามิ සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උදෑසන පළමු කොට තිසරණ සහිත උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ උතුම් ශීලය ආරක්ෂා කරගෙන මේ දක්වා පැමිණියා. දැන් පංචශීලයට පරිවර්තනය වුණා නැවත. ඊළඟට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා උදෑසන ගිලන්පස සම්බුද්ධ පූජා පැවැත්වුවා. බණ ඇහුවා. ඒ වගේම ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. භාවනා කරා. අපි සක්මන් භාවනාව, ආනාපාන සති භාවනාව. මේ භාවනා දෙකම සිදු කළා. ඉතින් මේවා අදට පමණක් සීමා කරන්න එපා. පුළුවන් තරම් උදේ මම කිව් විදිහට බලන්න උත්සාහ කරලා බලන්න. සතියක්වත් මොකද්ද වෙන්නේ බලන්න. හොඳක් මිසක නරකක් වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ මේ ලබාගත් ආ වූ සීල පින් කුසල් අපි මළගිය ඥාතීන් සහ දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ නිසා ඔබ අප නමින් මේ පාලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ අය උතුම් අමා මහ නිවන් සුවයටම පැමිණෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ලෝකයේ සම්බුද්ධ ශාසනය බාපු ආරක්ෂා කරන සියලු දේව දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය මේ පින් අනුමෝදන් වෙලා
ඊටාම ඉක්මනින් නිවන් සුවයට පැමිණෙනවා කියන අදහස ඇතුව ඒ වගේම ඒ අයගේ ආශිර්වාදය ඔබ අප සෑම දිනකටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අයට උතුම් අමා මහ නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක්. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ හැම ආකාරයෙන්ම නිකිනිපුර පසළොස්වක පොහොය දවස නිමිත්තෙන් අත්පත් කරගත්තා වූ සීල කුසල් පින් ඔබ අප සෑම දිනකටම හේතු වෙලා අපගේ ඒ කායන බලාපොරොත්තු වන මේ ජීවිතයේදීම බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාව වෙත්වා කියලා සාදුකාරයක්. ඊට අපි අවසන් කරන්න මත්ින් අද රාත්‍රී 7ට වස් පූජාව පැවැත්වෙනවා. පුළුවන් අය සම්බන්ධ වෙන්න. එහෙනම් දැන් ආශිර්වාද. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. ඒ හැම දිනකටම පෙරවන් සරණයි. පින් සිද්ධ වෙනසයි.